කැටවල ඒ මානව කපිනායක ආමරණ හන්සේට ප්‍රංශේ බොහොම සතුටු සිතින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අද වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. බොහොම සතුටින් උන්වහන්සේත් ඉන්නදෙන් අර මොනේ තිබුණු අසනීප ස්වභාවය පහ වෙලා ගිහිල්ලා එක්වැටකින් අපේ හිතරත් හරි සතුටක් දැනෙනවා. මම අද උදෑසන උන්වහන්සේගෙන් විමසුවා දැන් කොහොමද අපේ හාමුදුරුවෝ දැන් නම් මොනවද දන්නේ ඉතින් හොඳයි වගේ තේරෙනවා එහෙම කියලා. ඒ උන්වහන්සේ නිරෝගීමත් වෙන ඇත වෙලාවට මේ ඖෂධ වල ප්‍රත්‍යක්ෂ භාවය වෙන්නත් පුළුවන්. අනිත් පස්සේ උන්වහන්සේගේ හිතේ ධර්මයේ කෙරෙහි තිබෙන මේ ප්‍රභාෂර භාවයත් එක්ක ඇති වෙන්නා වූ හැඟීම නිසා වෙන්නත් පුළුවන්. මේ සියල්ල අභිභව අපේ ශ්‍රාවකයන් සියලු දෙනා ලක්වාසින් ප්‍රවාසින් උන්වහන්සේට කරන ආශිර්වාදය වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ හැම දෙයකින්ම අපිට ලැබෙනවා දෙයක්. අපි ඒ ලැබීමේදී හිත කොතරම් ප්‍රබෝධමත් වෙනවාද? හොඳ දෙයකින් සතුටු වීම සහ නරක දෙයකින් සතුටු වීම දෙකක්. ඒ හොඳ දෙයින් සතුටු වීම පුණ්‍ය ආනිසංස ගෙන දෙනවා වගේම නරක දෙයකට සතුටු වීම අපිට දැනුවත්ව අපිට අකුසල විපාකයි ගෙන දෙන්නේ. නිසා ඒ පුණ්‍ය ආනිසංස ප්‍රහමතුන්ට මිහිපිට දීම ලැබිලා කියලා දැනෙනවා. ඒ නිසා වහන්සේට තවත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා සත්‍සිතින් ප්‍රාර්ථනා කරමින් මේ පාමුල ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අපේ හාමුදුරන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. බෝධිපාක්ෂික ධර්මයන්ගේ හද මණ්ඩලය පූර්ණේ කරගන්නා ප්‍රාර්ථනාවෙන් සිදු කළ අනන්ත පුණ්‍ය ශක්තියන්ගේ බලානුභාවය මුල් කොටගෙන හේතු කොටගෙන උපනිශ්‍රය කොටගෙන දේවතා ආත්ම භාවයකට සම්ප්‍රාප්ත සිටින සෙසු බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්නා වූ අපේක්ෂාව ඇති සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේලාටයි පූජනීය හදවතකින් කරන මේ ආරාධනය සිදු වෙන්නේ උතුම් ධර්මානුශාසනාවට එක්වනු සඳහා. අසීරිමත් යහත මණ්ඩලම පින්බර හැඟුමන්දරු පිරිතිබේ තන්ද හම්බිඳු ලෝතුරු අමරස පිරු දහම් බලය හද තුලගෙන නිතිපාරමිතම් පිරු දෙවිඳුනි ඇරයුම් කරනිමි ඇසුමට දම් රස පිරු සංගේ කාමිත රූපේ ගිරිසිකර තටේ තාන්තලික් කේවිමානි දීපේ රට්ටේත ගාමේ තරුවන ගානේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා දලතල විසමේ යක්ක ගන්ධම්බනාගා තිත්තංසා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. තථාගත අමාවැනි බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කොට ශ්‍රීපාවන්දිකෝ අපි හැමදෙනාම ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ ගුණය සමවගෙන මුනිදු ගුණය අපමණ බව මගේ සිතටගෙන මගේ නුවණේ සවේ පමණින් දහම් රසය දැන පාද වඳිමි මගේ තිතොර අරමුණකටගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
දණ්ඩනේකේ දමයන්ති අංකුසේහි කසාහිච අදණ්ඩේන අසත්තේන අහං දන්තෝම්හි තාදිනාති. කෙලෙසුන් අසාලන වාසනා ගුණයත් කෙලෙසුන් සහිත ලෝකේ වාසනා ගුණයත් දෙආකාර වශයෙන් හඳුනාගත්තු ගමනක යෙදෙන ශ්‍රාවකයා බුද්ධ ශ්‍රාවකයා හැටියට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පදයේ තෝරන තැන විග්‍රහ කොට තිබෙනවා. අද එබඳු ලෞකික වාසනාවන් ගෙන දෙන බොහෝ දේ හැරපියා ලෝකෝත්තර වාසනාව නොහොත් කෙලෙස් හැරපියා ලබන වාසනාව ප්‍රධාන ඉලක්කය කොටගෙන සමසිත වඩන තම සිත දියුණු කරන සම ඉන්ද්‍රිය ධර්මයන් සම බල ධර්මයන් ප්‍රගුණ කරන ජීවිත ඇති බෝධිපාක්ෂික ධර්ම වඩවන ආර්ය මගෙහි පැවිදි වතකින් පියවර තබන පංග සෝභන ගුණයන්ගින් පිරිපුන් මහා සංඝරුවන සිහිපත් කරමින් උන්වහන්සේලාගෙන් අවසරායද සිටිමින් ඒ උතුම් ගුණ මඟ අපට පැහැදිලි කොට දී වදාරන සියලු උතුම් සංඝරුවනට අපගේ ගෞරව නමස්කාරය වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරමිනුයි අපි ධර්ම දේශනාව සාමාරම්භ කරන්නේ. ඒ හේතුව එදා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වූ ආනන්ද මාහිමියන් වහන්සේගේ පටන් සරියුත් මුගලන් පරම්පරා න්‍යාත ආර්යයන් වහන්සේලා උන්වහන්සේලාගේ ශිෂ්‍යයන් වහන්සේලා පෙරදරි කරගෙන පහළ වී වදාළ සියලු ආර්යෝත්තම උත්තමයන් වහන්සේලා ශ්‍රී මුක පරම්පරාවෙන් පවත්වාගෙන ආ ධර්මතාවය නිසායි අද අපට මේ ශ්‍රී සද්ධර්ම ලැබුණේ. එපමණක් නෙමෙයි ඒ ධර්මයේ නොයෙක් ආකාරයෙන් විවිධතාවන්ට බඳුන් වන එක වළක්වා ගැනීම සඳහා වෙනසියම වළක්වාගෙන යාම සඳහා අපේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ මහතෙරවරයන් වහන්සේලාට අපගේ නොමද ගෞරවපූර්වක නමස්කාරයේ පුණ්‍යානුමෝදනාව මේ මොහොතේ පිරිනැමෙන්නට ඕනේ. එපමණක් නෙමෙයි පරිත්‍යාගයන් ධර්ම බහනකයන් වහන්සේලා බිහි කරමින් අද දක්වා පරිවේන ස්ථාන ඉදි කරමින් පවත්වා ගනිමින් ඊට අනුග්‍රහ දක්වමින් ක්‍රියාත්මක කළ රාජරාජාදීන්ගේ පටන් වර්තමානයේ මේ කටයුත්ත මෙහෙවන සියලු දෙනා වහන්සේලාටත් පින්වත්නි අපේ ගෞරවාදර නමස්කාරය සිද්ධ වෙන්න ඕනේ. අද ඔබට දහම් දෙසුමක් සිහිපත් කරන්නට දේශනා කරන්නට අපට අවකාශ සැලසුනේ අන්නේ පාරම්පරික සම්බන්ධතාවය නිසා. අපට ධර්මයේ ලැබුණේ පිරිවෙන් ආයතන නිසා. ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නිසා. එතකොට අපි හැම මොහොතකම මුලින් මුලට සිහි කරමින් තමයි කළගුණ සලකන උත්තරමේ හැටියට ඒ ධර්මයට පිවිසිය යුත්තේ ධර්මය ලබා දුන් උත්තරයට ගෞරව කරලා. ඒ නිසායි හැම ධර්ම දේශනාවකදීම අපට ධර්මය ලබා දුන් සියලු ආර්යයන් වහන්සේලාට නමස්කාර වේවා කියන අදහසින් ගෞරව වේවා කියන අදහසින් අවසරයි ස්වාමීනි කියන අදහසින් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. ඒ වගේ මේ බෝධිපාක්ෂික මාර්ගයේම හිත වඩන්නට පැවිදි වතක් ලබාගත්තු සියලු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාට ඒ අයුරින්ම අපේ ගෞරවාදරය බෞද්ධයන් වශයෙන් පිරිනැමෙන්නට ඕනේ. හේතුව මහා ප්‍රජාපති ගෞතමින්ගෙන් පටන් අරගෙන කේමා උප්පලවන්නාවන් මහරහත් මෙහෙණින් වහන්සේලාගේ පටන් කාය සාක්ෂි වශයෙන් චීවර සාක්ෂි වශයෙන් සීල සම්පatti වශයෙන් එකිනෙකට බැඳෙමින් උන්වහන්සේලා කෙනා සාම්ප්‍රදායික උතුම් ධර්ම සංරක්ෂණ වැඩපිළිවෙල නිසායි අද පින්නදී ඔබට යම් මෙහෙණින් වහන්සේ නමක් එහෙම නැත්නම් දස සිල් මාතාවක් එහෙම නැත්නම් මික්ෂුණීන් වහන්සේ නමකගේ යම් දහම් පදයක් අහන්න ලැබෙනවා නම් ඒ අහන්න ලැබේ. ඒ වගේම පුරාණ කාලේ මේ ධර්මයේ සංනිවේදනය කිරීමේ කාර්යයට බොහෝ ගම්වල ඒ වෙනුවෙන්ම කැපවෙච්ච ධර්මයේ පුහුණු වෙච්ච සුමිනි හණින් ජාතක දේශනාවේ පටන්
වෙනත් දේශනා ඉදිරිපත් කළ හැකි ධර්මශාලාව දහමින් එකළු කළ උපාසක උපාසිකාවන් ගැන අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. විශාඛාවකින් ආරම්භ වෙච්ච අනේ පිරිසුතුමාගෙන් ආරම්භ වෙච්ච උපාසක ශාසනය නොහොත් උපාසිකා ශාසනය කියලා කිව්වත් වැරද්දක් නැහැ. අද දහම් කරුණක් දේශනා කරන යම් ගිහි භවතෙක් වේද උවැසියක් වේද ඒත් අර විදිහටම පරම්පරාවෙන් පරම්පරාවට පැවිද්දන්ගෙන් ගිහියන්ගෙන් ගිහියන් ඔය ආකාරයෙන් ධර්මය ගංගාවක්සේ කලාගෙන ගිය ඒ දහම් සෝතය පෝෂණය කළ උතුමන් වහන්සේලාට අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ වෙන්න ඕනේ. සමහර විට ධර්ම දේශකයන් වහන්සේ නමක් උනත් අරහත් ඵලලාභීව සසර අවසන් නොකරනවා නම් මේ සංසාර තාරිකාවේ කොතනක වුණත් මේ පින අවශ්‍යයි පිටත්. ගිහි ධනස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි. එතකොට අහවලට පින අවශ්‍ය නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. ගිහි ධනස්සපි ගිහි වාසය කරන සියලු දෙනාට වගේම පබ්බජිත පැවිද්දන්ට එහෙම පින ඕනේ. දේවභූත මේ හැමෝටම පින ඕන කියන එකයි මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ නිසා පින්නක ඔබ මේ කාරණේ බොහොම හිතට නගාගත්තොත් හොඳයි කියලා හිතනවා. අපි කාගේ උනත් කර්තෘත්වයෙන් පොතක් ලියුවයි කියලා අපි හිතමු. ඒ පොත කියවනකොට ඒ පොතේ මුල හෝ අග තියෙන ඒ පොතේ කර්තෘවරයා. අපිට යම් දහම් කරුණක් යම් ග්‍රන්ථයකින් උඩ ගන්න පුළුවන් වුණා නම් නැත්නම් දැන කියා ගන්න පුළුවන් වුණා නම් අපේ ජීවිතේ හදා ගන්න උපකාර වුණා නම් ඒ දහම් දානේ දුන්නු පින්නතුලට පුණ්‍යානුමෝදනා කිරීම ඒ පොත අධ්‍යයනය කරන්න పూర్වෙහි වේවා අවසානයේදී වේවා එහෙම නැත්නම් මේ අවස්ථා දෙකේදීම වේවා ඒකට පින්දීම අපේ පරම යුතුයකම් බවට පත් කර ගන්න ඕනේ. මොකද හේතුව පින්දීම විශේෂයෙන් සත්පුරුෂයන්ට පින්දීම අපට අපේ පුණ්‍යලාභයේ තවත් වැඩි දියුණුවට හේතු වෙනවා. දැන් ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට මේ අන්තයේහි අද දවසේ දායකත්වයෙන් දරන සදහැවතුන් අපට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම සංනිවේදන කාරණේ මෙහෙවන අපේ වරුණ පුතා ආරම්භයේදී වගේම මධ්‍ය අවස්ථාවේදී අවසානයේදී නිරන්තරයෙන් අපට පින්පෙත් පවරනවා. එතකොට දහම් කරුණක් දේශනා කරන කෙනෙකුට ආශිර්වාද කරන හිත තියෙනවා නේද? පින්දෙන හිත. ඒ පින්දෙන හිතට අර කිව්වනේ යෝ සීලවා සීලවන්තේසු සදාති දානං අග්නේ දානං විපුල පරන්ති බ්‍රෝමි. විපුලම ඵලයක් ඉහළම ආනිසංසයක් ලැබෙනවා පින්වත්නි. අපි වැඩි පොතක් අතට ගත්තට කල්පනා කරන්නේ නැති කාරණායි. ධර්මදේශනාවක් අවසන් වෙනකොට දේශකයන් වහන්සේට පින් දීලා ඒකෙන් බලවත් කුසලයක් මට ලැබෙනවා. ඒ නිසා අනේ මේ පින මේ බණපදේ මට කියා දුන්න දේශකයන් වහන්සේට වේවා කියලා යම්කිසි ආශිර්වාදයක් කරන එක හරි වටිනවා. පිනත් ඔබ දන්නවනේ දහම්සරකට ධර්මයේ දුර්ලභ වෙලාවේ කොයිතරම් විශාල පරිත්‍යාගයක් කළාද අර දහම්පදේ කියලා දෙන යක්ෂයා දහම්සර රජු. සොඩ කියලා කියන්නේ ඇලී සිටිනවා කියන එකනේ. දැන් අපි ඉප්පිසොන්ඩින් කියන්නේ ස්ප්‍රින්ට් ඇලිච් එක කියන. සුරාසොඩ කියන්නේ සුරාවට ඇලිච් එක කියන. එහෙනම් ධම්මසොන්ඩ ධර්මයට ඇලිච් එක කියන. අනේ ඇලීම් අතර වටිනාම ඇලීම මොකක්ද? ධර්මසොන්ඩය. දැන් ඔබ මේ ඉරිදා දවස උදා වෙනතුරු සෙනසුරාදා හැන්දෑවේ ධර්ම දේශනාව ආරම්භ වෙනතුරු අද සවස් භාගයේ ධර්ම දේශනාව ආරම්භ වෙනතුරු එතකොට ධර්ම දක්ෂිනාදී වැඩපිළිවෙල වල දේශනා ආරම්භ වෙනතුරු බොහොම ආශාවෙන් බලන පිරිසක් ඉන්නවා. ඒත් කියන්නේ හරි ආශාවෙන් අපි හම්බුනේ අහවල් වෙලා පිළිසකට. ඒසයි දහම් සොඳ භාවයේ කියන හරි වටිනා එකක්. ඒක අපි සාකච්ඡා නොවන කාරණා. පිටාන්ති යමෙකුට යමක් දෙනවා නම් ඒ දෙන දෙයින් ඉහළම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් නම් යමෙකුට උපස්ථාන ධර්මයේ ස්වභාවය අනුව තමයි මොහ මධ්‍යමෝ විපුල වූ වශයෙන් ලැබෙන්නේ. ඒක විග්‍රහ කරන්නට කාලය නෙවෙයි. නමුත් අපි අද තියෙන තේමා පාඩේ ඉදිරියට විග්‍රහ කරගෙන යන අවස්ථාව සැලසුණොත් සාකච්ඡා කරමු. ප්‍රතිග්‍රාහකයා මත ආනිසංස බලයේ ඵලයේ යමක උපදින ආකාරය සම්බන්ධව. මොකද අපි දැන් බුදු ගුණ බෞද්ධය තුළ වඩවා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඒ රුධින අපි ධර්මදේශනා යම් තැනක නැවතුණා. එතන සිට ඉදිරියට යන අද දවසේ ඔබට මට අරමාන සිහිපත් කළ හැකියටම ශක්තිය දෙන දායකත්වයේ දෙන දායක පින්නතුලගෙන සිහිපත් ඒත්ගේ අරමුණු වලට පින්දි අවසානයේ දුරු කරලා මොකද පින ගබඩා කරගෙන ඕනනේ පින්නොත් ඒ පින්දෙත් දැන් මේ පින ගබඩාවෙන් හැම මොහොතකම පින්නේදී ඔබේ හිතේ අද අහවලාට පින් සිද්ධ වේවා කියලා හිතෙන්න ඕනේ. ඒ පින් ගබඩා කරගෙන අපි අවසානයේ පින් අනුමෝදන් කරනවා. අද දවසේ අපේ දායකත්වයේ සපයන්නේ
පොළොන්නරුවේ ලක්ෂුවනේ අංක 87 නිවසේ පදිංචි පොළොන්නරුව ශ්‍රී ලංකා පොලිස් සේවය කරන MSK මාරපක්ෂ මහතා සහ ඉනෝකා ලසන්ති පින්වත් මහත්මිය ඇතුළු පවුලේ ආදරණීය දූ දරුවන් ප්‍රධාන සම්බුදු පිරිසයි. මේ සදහවත් සම්බුදු පිරිසගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වනු පිණිස දහම් ගබඩා කරගත්තු, දහම් නිදානගත කරගත්තු, දහම් ශක්තිය හදාගත්තු හිතකින් අවසානයේ පින්දෙනතුරු දායකත්වයේද රෝපේ සකල ප්‍රාර්ථනා ඒ අවිරින්ම ඉෂ්ට සිද්ධ ප්‍රාප්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු පිටාන්නේ. දැන් මා සිහිපත් කළා අපි අපේ ධර්මදේශනා මාලාවේ ගිය ඉරුදින සිහිපත් කළේ හැබැයි බෞද්ධයෙක් වන්න අවරස පුත්‍රයෙක් වන්න ඒ කියන්නේ උරෙහි දැවටුණු කුසෙහි දැවටුණු කුසෙහි ඉපදුණු බුද්ධ පුත්‍රයෙකු වීමට බුදුරජාණන් වහන්සේට අප විසින් සම්බන්ධ වී යුතු ආකාරය කෙසේද? එහෙම නැත්නම් කෙටි කතා කළොත් හැබැයිම බෞද්ධයෙක් වීම සඳහා අපි බුදු සරණ ගිය ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද? එතකොට මේ බුදු සරණ ගැන අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එක අතකින් බුද්ධියේ රජාණන් වහන්සේ. එතකොට බුද්ධි විපුලම ඵලය නෙලාගත්තු භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කිරීමේ අරමුණු යුගලක් තියෙනවා. එක පැත්තකින් මා ධර්මදේශනා ආරම්භයේදී මතක් කළා වගේ කෙලෙසුන් සහිත ලෝකයේ වාසනාව උදාපත් කර ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද? එවැනි ධර්මදේශනාත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක අපි සම්මුති දේශනා කියලා කියමු. දැන් බලන්න වියකපද සූත්‍රය ගත්තොත් ඒකේ අර්ථවල එක පැත්තක් විතර නිරූපණය කරගත්තොත් ලෞකිකව කෙලෙස් වසක ජීවිතය ආලෝකමත් වීම සඳහා උත්හාන සම්පදාව ගැන දේශනා කරනවා. උත්සාහ සම්පත්තියෙන් කටයුතු කරන්නේ. උත්තේහි බාහා බල පරිත්තේහි සේදාවක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේන භෝගේහි. ධාර්මිකව යමක් හරි හම්බ කරන්න හුඟක් උත්සාහවන්ත වෙන්න. ධාර්මිකව හරි හම්බ කරගන්න ධනෙ ගත කරන ජීවිතයේ වාසනාව බොඳ වෙන්නේ නැහැ කවදාවත්. වාසනාව උදාපත් වෙන්න ධාර්මික ධන උත්පාදනය උත්සාහයෙන් කැපවීමෙන් සම්පූර්ණ කරගත්තු කෙනෙකුට උදාපත් වෙන ආකාරයේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ රාශී සූත්‍රයේ බොහෝ වටිනා දහම් කරුණු දේශනා කළා තියෙනවා. ඒ වගේම මේ ධනය ආරක්ක සම්පදා. ජීවිතයක් වාසනාවන්ත වීම සඳහා ධනෙ වැහැලෙන අපත යන විනාශ වෙන කාරණාවන් අඳුනලා අපායේ භෝගමුඛ කියලා. භෝගමුඛ හයක් දේශනා කරනවා. ප්‍රබල ලෞකික වාසනාව උදාපත් කරගන්න දේශනා කරන ධර්මයේ. එතකොට ඊළඟට කියනවා කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය විතර ජීවිතේට ළඟා කරගන්න. ඊළඟට කියනවා සමජීවිකතා. අයවැය දෙක දැන විහිදම් කරන්න. හම්බ වෙන සියල්ල විනාශ කරන්නත් එපා. විහිදම් කරන්නත් එපා. හම්බ වෙන දේවල් විහිදම් නොකර ඉන්නත් එපා. බලන්න ඒකට ලෞකික ජීවිතේ වාසනාව උදාපත් කරන කරුණ නෙවෙයිද? ඊළඟට සමාජ සංදර්භය තුළ ජීවත් වෙන ඇත්තගේ ජීවිතේ ලස්සන කරන්න. සිංහලවල සූත්‍රයෙන් දිශා 6කට පුද්ගලයෝ ආදේශ කරනවා. ඒ පුද්ගලයෙක් සතු විවිධ භූමිකාව ක්‍රියාත්මක විය යුතු අයිතිකම් නැහැ. ඒ යුතු අයිතිකම් මනාල ශිෂ්ට කරනකොට ලැබෙන ඕන කරන අයිතිවාසිකම් කියන්නේ. අප විසින් අනුන්ගේ අයිතිවාසිකම් ළඟා කර දී යුත්තේ කෙසේද කියන කාරණාව ගැන කරුණ ආශය දේශනා කරනවා. මංගල සූත්‍රයේ ලෞකික අර්ථය ගත්තත් එහෙමයි දියුණු වෙන කාරණා විස්තර කරනවා. පරාභව සූත්‍රයේ ගත්තත් එහෙමයි පිළිහෙන කරුණ. මේ ධර්මයේ කොටස් දෙක ගැනයි මා කෙටි කතා කළා. එතකොට කෙලෙස් වශයෙන් වුණු ජීවිතේ මුළුමනින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. කෙලෙස් පර ලෝකේ අනුපලිත්තිතෝ කෙලෙස් වල කාම වස්තු වල ඇලි ගලි ගිවි නොසිට ඒව භුක්ති විඳින ආකාරය ඒ තුලින් ජීවිතයක් ලෞකිකව සපෝට් කර ගන්න ආකාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අනිත් පැත්තේ ඒ ජීවිතයේ අලංකාර කරන ලස්සන කරන්නට අපි විග්‍රහ කරගෙන යන බුදු ගුණ නමේ ලෞකික ජීවිතයේ වර්ණනා උදෙසා හේතු ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව කරුණු දේශනා වෙනවා. මෙන්න මේ බුදු ගුණ ලෞකික ජීවිතයේ කෙනෙක් ආදේශ කරගෙන ජීවත් වෙනවා නම් ඒ තුලින් අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වන අනුත්තර පුරුෂ ධර්මසාරදී ගුණය ඊටමත්ම වැදගත්. ඒ කියන්නේ කාම ලෝකයේ තුල ජීවත් වෙන ශ්‍රාවකයා ශ්‍රාවිකාව කොහොමද තමන්ගේ හිත දමනය කරගෙන ඒ කාම ලෝකයේ ගත කරන ජීවිතය වාසනාව කරා ඉදිරියට මෙහෙවන්නේ කොහොමද? ඒ වගේම අනුත්තර පුරුෂ ධර්ම සාරදී ගුණය තුල ලෞකික ලෝකේ නොරඳි
ලෝකෝත්තර මට්ටමට හිත පවත්වගෙන යන්නේ කොහොමද කියන කාරණාවක් විස්තර වෙනවා. එතකොට බුදුගුණ නවයේ අපි එදා සාකච්ඡා කළා. බෞද්ධයෙක් හොදන වැඩ පිළිවෙල තියෙනවා. බෞද්ධ කියන වචනේ ගත්තහම භවය උද්ධරණය කරන බෞද්ධයා කියනවා මම ඔබට වරින් වර කියලා තියෙනවා. පිරිපොන් බෞද්ධ ශ්‍රාවකයෙකු වීමට නම් භවය උද්ධරණය කිරීමේ ශක්තිය අපතර ගොඩනගා ගන්න ඕනේ. එතකොට තවත් ආකාරයකට එය විග්‍රහ කළොත් බුද්ධියට යවන්නා බෞද්ධයා මොන බුද්ධියටද? භාග්‍යවතුන් වහන්සේ විසින් පහළ කරගත්ත භවය උද්ධරණය කිරීමේ ක්‍රියාවලියට නපුරු කරන මනස තුල පහළ වෙන බුද්ධියට තමන්ගේ සිත යා කර ගන්න පුළුවන් එක නා ආදේශ කර ගන්න පුළුවන් එක නා ළඟා කර ගන්න පුළුවන් වෙන එක නා ඒ අනුව හිත හසුරවන්න පුළුවන් එක නා විහිය වේවා ඒයයි බෞද්ධය බරපත් අනිත් පැත්තෙන් අපි කොටස් වික්ෂණී උපාසක උපාසිකා එතකොට බාහිර ස්වરૂපේ මූලික කරගෙන මේ බුද්ධ ශ්‍රාවක මෙලියන ආකාරයක අපට පෙන්නනවා. ශීවරධාරී ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා පැවිද්ද වශයෙන් තමුළු කරගත්තොත් පාත්‍රයක වඩනද අල්පේච්ච සරල පිළිවෙත් සමුදායක හිත නිරත කරගෙන නිරන්තරව නිබ්බාන ධාතු අරමුණු කරගෙන හිත හසුරුවන තා පැවිද්දාය. අනිත් පැත්තේ නිබ්බාන ධාතුවත් ලෞකික ජීවිතයත් තම ලෞකික ජීවිතකම ඉෂ්ට කිරීමේ කටයුත්තේ කෙරෙන ජීවත් අන්නිම හඳුනා ගන්නවා. කොහොමද පක්ෂයට භාග්‍යවතුන් වහන්සේගේ උත්තරීතර ගුණාංගයන් තමන්ගේ සංතානගත කරගත යුතු වෙනවා. ඒසා හොඳට මතක තියාගන්න ඕන මම එදා සිහිපත් කළා. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තරමින්ම මේ බුදු ගුණ ළමය ශ්‍රාවක බුද්ධ කියන தත්වයට අත්වන්නද බලාපොරොත්තු වන එහෙම නැත්නම් අරහත් ඵලයට පත් වෙන බලාපොරොත්තු වන ශ්‍රාවකයා තුළ ඒ මට්ටමෙම ගොඩනගා ගත යුතු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සම්ප්‍රත්‍ය ඥාන කියනවා. ඒ වගේ සකල විද ඥානයක්ම අරහත් ඵලයට පැමිණෙන සාමාන්‍ය ගිහි පැවිදි ශ්‍රාවකයා ශ්‍රාවිකාව තුළ ගොඩනගිය යුතු වෙන්නේ නැහැ. ඒත්තට අනිත්‍ය ධර්මයන් අනිත්‍ය ධර්ම වශයෙන් දුක්ඛ ධර්මයන් දුක්ඛ ධර්මයන් වශයෙන් දුක්ඛ ධර්මයට හේතුපාදක වන මූලිකව සාධකයේ අනිත්‍ය බව අනිත්‍ය දුක්ඛ යන ධර්ම යුගල හරහා ක්‍රියාත්මක ඕනෑම දෙයක් ආත්මීය වශයෙන් ග්‍රහණය නොකළ යුතු බව ඒ තුල තියෙන අනාත්ම බව යමෙක් තම ඥාණයෙන් අවබෝධ කර ගන්නවා නම් එයාට සම්මා සම්බුද්ධ වශයෙන් ගන්නට ඒ ඥානයේ ප්‍රමාණවත් බව අපි මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු එදා සිහිපත් කළ කාරණාවල් පින්නත් ඔබට අමතකත් කියන නිසා නැවත මතක් කරගන්නත් එක්ක හැමදාමත් මම හිතනවා බුදුගුණ නවය අප තුළ ගොනු කරගත යුතු ආකාරය නැත්නම් බුදුගුණ නවය දිහා නිරතුරුව විවිධ පැතිවලින් බලන ස්වરૂපය සත්‍යයනා කලක් කමක් නැහැ කියලා. මම එදා සිහිපත් කරපු අපි කීපේ තුළ තියෙන්නේ බුදුගුණ තමන්ගේ හිතේ වඩවා ගන්න ආකාරය ගැන. දැන් අද මම ඒකවිලා අනුතර බුදු ගුණයේ සිට ඉදිරි බුදු ගුණයේ විග්‍රහ කළොත් හොඳයි කියලා කල්පනා කරනවා. ඔන්න බලන්න අරහං නමෝ බුදු ගුණ දාමය දුරු කරවා දෙයි එලෙසුන් දාය මගේ ජීවිතයට පිටක් වේමය නිවන් දකින්නට ඇති මාර්ග මේකය. එතකොට කෙනෙකුගේ ජීවිතය තුළ අරහං බුදු ගුණය තමා තුළ වැඩුණා කියන නිගමනයට පැමිණෙන්නට නම් තමන්ට දැනෙනවා නම් මෙතෙක් මේ කෙලෙස් බර ලෝකයේ තුළ පින්වත් ඔබට අර මං කිව්ව කෙලෙස් බර ලෝකයේ තුළ වාසනාව ගැන මම කතා කළා. නමුත් මේ කෙලෙස් බර ලෝකය තුළ ඇතිවෙන හැම සැපයක්ම අනිත්‍ය පදනම් කරගෙන ඇතිවෙන ද්‍රව්‍යයන්ගෙන් උපදින සැපයක්. එතකොට ඒ ද්‍රව්‍යයන් අනිත්‍ය වෙනවා සමගම ද්‍රව්‍යයන්ගෙන් විඳගත් සැපය දුකක් බවට පත් වෙන බව තේරුම් ගත්ත ශ්‍රාවකයාට සංසිඳව ගන්නත් පුළුවන් වෙනවා. මේක තමයි ලෝක න්‍යාය. මේ ලෝක න්‍යාය කියලා කියන්නේ පින්වත්නි හැම දෙයක්ම ඇති වෙනවා ආස්වාදයක් ලං කර දෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට දුකක් ලං කර දෙනවා. ඇතිවන පැවත නැතිවන මොහොතින් මොහොත ඒ භෞතික ලෝකයේ විතරක් නෙමෙයි. නවතින තැනක් නැත සිත් පිළිවෙල දියත. පවතින තුරුම සිත භව දුකමේ නියත. නවතින සිත් උපත අග නිවනේ සැපත.
එතකොට කෙලෙසුන් බල ලෝකය තුල හඹා යන මේ හිත කෙලෙසුන්ගේ යථා තත්ත්වය තේරුම් ගත්තට පස්සේ නැත්නම් කෙලෙස් තුලින් හටගත්ත සැපයේ යථාර්ථය තේරුම් අරගත්තට පස්සේ ඒ හිත නැවත දුකක් උපදවන කෙලෙසුන් පසුපස හඹා නොයමි කියන තිර අධිෂ්ඨානයට පැමිණෙනවා. එන්නේ තිර අධිෂ්ඨානය ඇති වෙන්නේ අර කීප ත්‍රිලක්ෂණ බෝධය ඇති වුණු ක්ෂණයකමයි. ඒ සිතුවිල්ල ඇතුණු යම් ක්ෂණයක් ඇද්ද ඒ ක්ෂණයේම ලැබෙන ඵලය තමයි රහත් ඵලය කියන්නේ. ඒකයි අසුරු සමග්‍රහණ කාලය තුලින් රහත් ඵලය උදාපත් වෙනවා කියන්නේ. හැබැයි ඒකට දීර්ඝ කාලයක් මේ කෙලෙස්පර ලෝකයේ තුල ලැබිච්ච සැපය ගැන ආස්වාදනීය තත්ත්වය වෙනවා ආදීනව තත්ත්ව වටහා ගන්න ඕනේ. ඒ ආදීනවය වටහාගත්තු සිතක ඇති වෙන අධ්‍යාත්මික ඵලය තමයි අරහත් ඵලයට පැහැදිලි. අපට මේ ලෝකයේ යම් යම් දේවල් නිසා හටගත්ත පීඩනයක් ඇද්ද? ඒ හැම පීඩනයක්ම හටගෙන තියෙන්නේ මේ කෙලෙස්පර සිතක් එක්කෝ ද්වේෂය එක්කෝ මොහය. එක්කෝ ඒ තුනම. එහෙම නැත්නම් එක්කෝ අලෝභය එක්කෝ අද්වේෂය එක්කෝ අමෝහපතන මගක් වෙන්නේ කියලා ඔබට සැකයක් එන්න පුළුවන්. නමුත් මේ අපි හිතමු දැන් ධනක් දෙනකොට අපිට අලෝභ හිතක් පහළ වෙනවා. නමුත් ඒ අලෝභ හිතට අපිට විපාක වශයෙන් නැවතත් අපට යම්කිසි සම්පතක් ලැබෙනවා. ආංගර පිනේ බලයට වේවා ආනිසංස බලයට ලැබෙන සම්පත ගැන ලෝභ හිතක් උපන්නොත් අන්න පින හේතු කොටගෙන පිනක් ලැබෙනවා. ආංගර පිනේ බලයට වේවා ආනිසංස බලයට ලැබෙන සම්පත ගැන ලෝභ හිතක් උපන්නොත් අන්න පින හේතු කොටගෙන පිනක් උපදින්නේ ලෞකික ද්‍රව්‍යයන් හේතු කොටගෙන. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යමක් හේතු කොටගෙන යයි. අනිත්‍ය නිසා ඒක දුක. එතකොට පින හේතු කොටගෙන යම් කිසි විපාකයක් හට ගන්නවාද ඒ විපාකයක් අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒ විපාක වශයෙන් ග්‍රහණය කරගන්න නැතුව කෙනෙකුට මට අනාත්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියලා හිතනවා නම් අන්න ඒක නිවනට ප්‍රත්‍යක්. මේක හරියම සියුම් ධර්මයක් වෙනවා. සියුම් ධර්මයක්. යම් කිසි වින්දනයක් ලැබෙන්නේ යම් කිසි මූලද්‍රව්‍යයක් හේතු කොටගෙන නම් ඒ වින්දනය සුඛාස්වාදයක් නම් ඒ සුඛාස්වාදනේ ලබා දුන් ඕනම ද්‍රව්‍ය සම්පතක් වේවා පුද්ගල සම්පතක් වේවා අනිත්‍ය ස්වභාවයෙන් පත් වෙනවාමයි. පිනත් ඔබේ ජීවිතය තුළ මේ ලබාගත්තු අත්දැකීම් සම්භාරය අරගෙන බැලුවත් මේක පැහැදිලි. මම ජීවිතේ බොහෝ සැප විඳපු කෙනෙක්. මට ජීවිතේ හොඳට හයි හැටි තීච්ච කෙනෙක්. නමුත් අද මගේ හයි හැටි ස්වභාවය වැහැරිලා ගිහින් තියෙනවා. මට හුඟක් සැප සම්පත් තිබිච්ච කෙනෙක්. අද මගේ බොහෝ සැප සම්පත් වලින් එක්කෝ මට ප්‍රයෝජන ගන්න බැරුව ගිහින් තියෙනවා. එක්කෝ මේ සැප සම්පත් අද පිරිහි ගිහින් තියෙනවා. දුරු වී ගිහින් තියෙනවා. අන්න පින්නත් ඔබට මේ ධර්මතාවය තේරුම් ගන්නට ජීවිත අත්දැකීම් ප්‍රමාණවත් වෙලා තියෙනවානේ. ජීවිතේ හැමදාම සතුට සොම්නස දෙයි ඔබ මගේම වෙයි මම ඔබේම වන්නේ මේ කියන බැඳීම ඇති කරගත්තු අය කොයිතරම් කායික වශයෙන් වෙනස් වෙලා තියෙනවද? කායික වශයෙන් දුරස් වෙලා තියෙනවද? කායික වශයෙන් නොපෙනී හිම මරණයටපත් වෙලා හිමිලා තියෙනවා. එහෙනම් ඒයි මෝඩ ද්‍රව්‍ය වලින් හටගත්ත වස්තු නිසා ඒ පීඩාව අපිට කොයියම්ම පැත්තේ ලැබුණා මේ කෙලස්පර ලෝකයේ ඇති වෙන හැමදේම සදාතනික වාසනාව ළඟා කරගන්නේ. ළඟා කර දෙන්නේ නැහැ. යමෙක් කෙසේ ළඟා කර ගන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් ඉන්න එක්කනට ඒවා වෙනස් වෙනකොට දරා ගන්න බැරුව යනවා. දරා ගන්න බැරුව යනවා. ඔබේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වුනහම දරා ගන්න බැරි වුණු අවස්ථාවල් නැවත මෙහි කළොත් හෝ අනාගතේ ඔබට මූණ දෙන්න සිද්ධ වෙන යම් තාක් දේවල් දරා ගන්න බැරි වුණොත් එදාට ධර්මය මතක් වෙනවා. මේක දරා ගන්න බැරි වුණේ මම ධර්මයේ දැකලා හිටපු නැති නිසා. ධර්මයෙන් හිත හික්මනා ජීවිතය නැති නිසා. ඊළඟ බුදු ගුණයට මම නැවත සැරයක් පිවිසෙනවා. මේ බුදු ගුණ සම්බන්ධ කරන්න ඕන නිසායි නැවත මතක් කරන්නේ. සම්බුදු ගුණ කාන්ද මට සේවෙනවා සීරදෙන ගුණ හිත පුඹදනවා ඒ හැම මොහොතෙම තුවය දැනෙනවා නිවන් දකින්නට එය මඟ වෙනවා. එතකොට සම්මා සම්බුදු ගුණයත් එහෙමයි. යම් කිසි කෙනෙකුට මේ ලෝක ධර්මයේ පිළිබඳව තමාගේම දැක්මෙන් තමාගේම අත්දැකීමෙන් ධර්මයේ දන්නා ධර්මයේ දක්නා කියනවා. එතකොට ධර්මයේ දැනගන්න එක්කන ධර්මයේ අත්දකින්නවා නම් ඒක තමයි ධර්මයේ දැකීම. ඔයාලගේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ යම් කිසි දෙයක් සැපයි කියලා අත්දකින්න ලැබුණා නම් ඒ සැපය එක්තරා දැකීමක්. මොකද ආස්වාදයේ පිළිබඳව දහම් පදේ දැකීමයි.
අපේ ජීවිතෙන් යම් කිසි ආදීනයක් දැක්කනම් ඒකත් ධර්මයේ දැකීම. අපි තුල නිස්සරණ සංඛ්‍යාත සිතක අත්දැකීම ලැබුණා නම් ඒක එක්තරා తాවකාලික හෝ නිවන දැකීම. නිවන කියන දකින්න තියෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු දේවල් නේ. නිවන කියන්නේ කිසිවෙක් විසින් නොකරන ලද සකස් නොකරන ලද සකස් වෙච්ච මූලද්‍රව්‍ය ප්‍රමාණයකින් තොරව දෙයක් නිසා ඒකට අසංකත කියනවා නිබ්බාන ධාතුව. අජාතක් යමක උපකාරයේ මුල් කරගෙන ඉපදිච්ච නැති නිසා ඒකට අජාතක් කියනවා. කිසිවක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නොවන නිසා ඒකට අභූතක් කියනවා. බලන්න අජාතක්, අභූතක්, අකතක්, අසංකතක් ඔය නිවන පිළිබඳව කියන කාරණා නිස්සරණේ තෝරන විවිධ පැතිකඩ. එතකොට අපිට යම් යම් දේවල් පිළිබඳව යම් යම් අත්දැකීම් තියෙනවා නම් උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට යම් යම් කායික ආබාධ වේදනා හට ගන්නවා මේ රෝග නිසා. ඒතකොට රෝග නිසා හටගන්න කායික ආබාධ ඇති එකන වේදනාව විඳින ගමන් වේදනාවේ හේතුව බලන්න ඕනේ. දැන් ආබාධ තුනම උපදින්නේ දුක් වේදනාවක්. මේ දුක් වේදනාව හටගත්තේ ඇයි? දුක් වේදනාව හටගත්තේ භෞතික මූලද්‍රව්‍යයන්ගෙන් හටගත්ත ශරීරය නිසා. ඇයි භෞතික මූලද්‍රව්‍යයන්ගෙන් හටගත් ශරීරය නිසා දුක් වේදනා හටගත්තේ? ඒ මූලද්‍රව්‍යයන් කලකදී ප්‍රබුද්ධමත්ව තියෙනවා, කලකදී දි รา පත් වෙනවා. එතකොට ප්‍රබුද්ධමත්ව අලුත් පිට තියෙනකොට මට ඒකෙන් සැපයක් දැනුණා. නමුත් ඒවා දි รา පත් වෙන්න පටන් ගත්තම දැන් මට දුකක් දැනෙනවා. අන්න දැන් පින්නත ඔබ දුක පිළිසිඳ අත්දැකීමෙන් දැකගත්තු අය වෙනවා. එහෙමනම් මෙවදු කයක් ජනිත ඔබ ලබනු කැමතිදයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරගන්න ඕනේ. මේ ප්‍රශ්නෙට හරිය උත්තරයක් ලැබෙන්නේ ජීවිතේ කායික අපහසුකම් වේදනා පීඩා විඳින අයට පමණයි කියලා කිව්වොත් වැරද්දක්. හැබැයි අනුන්ගේ කායික වේදනා දකින නුවණ මුහුකුරා ගිය තරුණයෙකුට වේවා ළමයෙකුට වේවා තවමත් කය දුබල නොවන ඕනෑම කෙනෙකුට වේවා ධර්මාවබෝධය අද මේ ඇත්තට උපදී තිබෙන දුක පීඩාව වේදනාව මග දිනක මටත් එසේම වෙනවායයි උපකල්පනය කරගත්තු අවබෝධයකින් වැහැරෙන්න පෙර අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න පුළුවන්. බෝධිසත්ව වහන්සේ එහෙම කෙනෙක්. උන්වහන්සේ මහ විනික්මන් කරන වයස නාබර තරුණ වයස කියලා ඔබ දන්නවා. මහල්ලෙක් දැකීමෙන්, ලෙඩෙක් දැකීමෙන් අවබෝධයක් ආවා මමත් මහල් වෙනවා ලෙඩ වෙනවා. මරණකම දැකීමෙන් මමත් මරණයටපත් වෙනවා. ලෙඩෙක් දැකීමෙන් අවබෝධයක් ආවා මමත් මහල් වෙනවා ලෙඩ වෙනවා. මරණකම දැකීමෙන් මමත් මරණයටපත් වෙනවා කියන මේ අත්දැකීම ලැබුණා. අන්න හැබැයි නිස්සරණය සොයාගෙන යන පැවිද්ද දැක්කම හිතුවා මමත් හැබැයි නිස්සරණය හොයාගෙන යන්න ඕනේ. අපිට යම් යම් දේවල් වලින් නිදීමල පින්නත් ක්‍රම දෙකක් තියෙනවා. මම ඒක එකක් විස්තර කරන්න යන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට කායික වේදනාවක් ඇති වෙනකොට අපි බෙහෙත් ගන්නවා. ඔන්න බෙහෙත් දෙත් අරගෙන දැන් කොහොමද? දැන් නම් හොඳයි. දැන් නම් සුවයි කියලා අපි කියනවා. කීමෙන්ම රෝගයක් හැදිලා ඒ රෝගයෙන් අත්මිදුනහම ලැබෙන නිස්සරණ සුවය. හැබැයි ඒක తాවකාලිකයි. එක රෝගයක් සුව වෙනකොට සදාතනිකව නැවත කිසිම රෝගයක් හැදෙන්නේ නැහැ කියලා එහෙම ශරීරයක් අපිට තියෙනවා. එතකොට දැන් පංච නීවරණ ගැන කතා කරද්දී කියන හිරෙන්, නයෙන්, රෝගයෙන්, දාසත්වයෙන් මේ කියන කාරණා පහක් කතා කරලා කියන මේ වගේ මිදුණා වගේ නීවරණයෙන් හිත මිදිච්ච. දැන් අයිති නිසරණය. ඒ නිසා යම් කිසි කෙනෙකුට රෝගයකින් සදාකාලිකව සුවපත් භාවය ලබන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ආර්ය මෛත්‍රී භාවනාව. ආර්ය මෛත්‍රී භාවනාවේ කතා කරන්නේ මම නිදුක් වෙනවා. ඒ කියන්නේ දුක සදාහට නිවෙනවා. හැබැයි ලෞකික මෛත්‍රී භාවනාව කරන කෙනෙක් තමන්ට දැන් වර්තමානයේ පවතින දුක නිවේවා කියන අදහස මත පිහිටලා මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. නිරෝග වේවා. පවතින රෝගී තත්ත්වයක් සුවපත් වෙන්න ආශිර්වාද කරන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා ඔය ඇත්තමට සෙත් ප්‍රාර්ථනා කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සෙත් ප්‍රාර්ථනා කළා. අනේ ඔබ වහන්සේ නිරෝගී වේවා. හැම මොහොතකම එතකොට ඒ පවත්වන්නේ ලෞකික ජීවිතයේ නිරෝගී භාවයක්. ඒක මෛත්‍රී භාවනාවක්. කෙනෙක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේද? පිටත් බුදුමතරව වඩින මෛත්‍රී භාවනාවක්. එතකොට සුවපත් වේවා. දුක් පීඩා දුරු වේවා. ඒතකොට ඒකත් එක්තරා වටිනායි. අදෝගේ සදා සුවයක් නැහැ. හැබැයි සදාකාරී පැත්තට ආර්ය මෛත්‍රී විහරණය අපොයිසින් ගොඩ රගාගත යුතු එකක්. එතකොට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ආයත් කියන දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා. නිවන අවබෝධ කරගනිත්වා කියන එකයි නිවන් දකිත්වා කියන්නේ. ඒ නිසා කෙනෙකුට ආර්ය මෛත්‍රී නිවන පිළිබඳව පරියාය වචන හතරක් තමයි මම
මම නිදුක් වෙනවා, මම නිරෝගී වෙනවා, මම සුවපත් වෙනවා, මම දුකින් මිදෙනවා. දැන් මම නිදුක් වෙන්නේ තව බොහෝ කාලයක් යනකොට දේශනා විදිහට මමත්වයේ දුරු කළතරයි නිදුක් බව ලැබෙන්නේ. මමත්වයේ දුරු කළතරයි නිරෝධ බව ලැබෙන්නේ. ඒක දැන් මම කියන පුද්ගලයේ පරමාර්ථ වශයෙන් ගත්තාම ආර්ය දර්ශනය තුළ මම කියලා පුද්ගලයෙක් නැහැ නේද? භෞතික ශරීර කොටසක් ඇතිවීමෙන් පවතිමින් නැතිවීමෙන් තියෙන භෞතික කොටසක් ඇතිවීමෙන් පවතිමින් නැතිවීමෙන් යන චිත්ත පරම්පරාවක් කියන මේ දෙක එක්කහු වෙලා ඉන්න තාක් අවිඥානික කයක් සවිඥානික සිතක්. කයට විඥානයක් නැහැ වෙනම තියෙනකොට. අවිඥානික කයක් සවිඥානික හිතක්. මතකනේ එකතු වූ විට කෙනෙක්. මේ දෙක එකතු කරලා තමයි මම කියලා කෙනෙක් ඉන්නේ. දෙකඩ වූ විට කුණා. මොකටද මලකුණ කියලා කියන්නේ? අන්න සවිඥානේ පිටව ගිහින් අවිඥාන කයක් ඉතුරු වෙන තැනට කියනවා කුණක් මලකුණ. එහෙමනම් අපට මේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න හරියට නිකන් දැතිරෝධ දෙකක් එකිනෙක හැප්පෙමින් ක්‍රියාත්මක වෙනකොට යම් ශක්තියක් උපදිනවා වගේ. කයක් වෙනස් වෙනවා, හිතත් වෙනස් වෙනවා. දෙකම දෙපැත්තට කැරකෙන දැතිරෝධ දෙකක් වගේ. මම ඒකට ඝර්ෂණය වෙනකොට යම් පැවැත්මක් වේ. තවත් රෝධයක් ක්‍රියාත්මක වෙනවා. ඒක විග්‍රහ කරන්නට වෙනම විශේෂ ධර්ම කොටසක් ඕනේ. මේ විදිහට යමෙකුට යම්කිසි අවබෝධයක් පහළ වෙනවා නම් මේ සම්මා සම්බුදු ගුණය ගැන කතා කරන්නේ. මේ විද්‍යාකරණ ගුණය ගැන කතා කරන්නේ. මේ සුගත ගුණය ගැන කතා කරන්නේ. මේ ලෝකවිදු ගුණය ගැන කතා කරන්නේ. දැන් එකින් එකට වෙන වෙනම කතා කළා. යම්කිසි කෙනෙකුගේ සංතානගත වෙනවද? ඒ සංතානගත තුළ එක පැත්තකින් මම කියලා කෙනෙක් ඉන්නවා කියන සංකල්පයක ඉඳලා මෛත්‍රී වඩනවා මම නිදුක් වෙනවා කියලා. අනිත් පැත්තෙන් නිදුක් භාවයේ මම කියන පුද්ගලයා සතර සැරිසරනතු මමත්වයේ කියන තුරු දුක නැති වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මම කියන පුද්ගලයා දුරු විය යුතුයි. දුරු කළ යුතුයි. මම කියන පුද්ගලයා නැසී යුතුයි කියන එකනේ මම කියන පුද්ගලයා ඉන්නවා. මම කියන පුද්ගලයා ඉන්න ගමන් ජීවත් වෙන ගමන් මම කියන පුද්ගලයාගේ හිතම මම කියන පුද්ගලයෙක් නැත කියන ගාම්භීර වූ ධර්මය අවබෝධ කරගන්න පෙළවෙනවා පින්වත්. එතකොට දැන් මම කියන පුද්ගලයා ඉන්නකම් කෙලෙස් රෝගයෙන් රෝගීවයි වාසය කරන්නේ. මොකද කෙලෙස් පරලෝකයේ දුකමයි මම ඉන්නේ. යම් කෙනෙක් නාම රූප ධර්ම අර විදිහට තේරුම් ගන්නවා නම් මෙතන මම කියන පුද්ගලයෙක් හෝ අර මම කියන්නේ අවිඥානික කයක් සවිඥානික සිතක්. එකට වූ විට කෙනෙක් දෙකට වූ විට කුණා. එතනවරන් පුළුවන් මම හිතී අහවල් ආත්මභාවයේ අහවනමි මම අහවල් විදිහටයි මන්නේ අනේ එතන මැරුණේ මම කියන අදහස ඇති කරගන්න. එතන ලෞකික පැත්තේ මමත් එක්ක සංකල්පයක් තියෙනවා. එතන මම දුකින් මිදෙන්නවා අන බලන්න එතකොට වඩා ජීවර තත්ත්වයකට ඒක මම දුකින් මිදෙන්නවා කියනකොට මම අතන නිදුක් වෙනවා කියන එකම තමයි. නිරෝගී වෙනවා කියන එකම තමයි. මම සුවපත් වෙනවා කියන එක තමයි මම දුකින් මිදෙන්නවා කියලා කියන්නේ. ඒ දුකින් මිදීම සදාතනික දුකින් මිදීමක් බව පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ මමත්වයේ දුරු කරගත්තු තැනයි. ඒ උත්තරමයා ආර්ය මෛත්‍රී විහරණේ තමා පිළිබඳව මෛත්‍රී ධර්මයේ වඩමින් අනුන්ටත් මේ මෛත්‍රී ධර්මයේ ආදේශ කරන්න මඟ කියලා දෙනවා. මාගේ හිතවන්තයෝද නිරුක් වෙනවා කියනකොට ලෞකික පැත්තෙන් ඔබ තවත් කෙනෙකුට සෙත් පතන්න පුළුවන්. නැත්තම් මේක අසම්පූර්ණ ධර්ම කොටසක් හින්දා මම මේක මතක් කරන්නේ. නැත්තම් ඔබට සැකයක් උපදිනවා දැන් අපි මාගේ හිතවන්තයෝද මාගේ අහිතවන්තයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියන එකේ වරදක් තියෙනවද කොහොමද ඒකට ආර්ය මෛත්‍රී ආදේශ කරගන්නේ කියලා පින්නත් ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මමත්වයේ දුරු කර ගැනීමට යම් ධර්මෝපායක් භාවිතා කළාද පින්නැති ඔබ යමෙක් යනකොට හැබෑවටම ආදරේ කරනවා. දිය හැකි උපකරණ සැපේ ළඟා කර දීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇත්තට මඟ කියලා දෙන්න ඕන මමත්වයේ දුරු කරගත්තු ක්‍රමෝපායක් හෝ ධර්ම කොටසක් ඔබ දැනගෙන තියෙනවද? ඒක තව කෙනෙකුට ලබා දීම තරම් විත්‍යාගයක්. තව ලෝකයේ ඇත්තම නැහැ. තව ලෝකයේ ඇත්තම නැහැ. ඒ නිසා මාගේ හිතවන්තයෝ නිදුක්කත්වා කියන තරට යම් කිසි කෙනෙක් දහම් පදයක් කියලා දෙනවා නම් අන්න කිව්වා සම්පදාන. ධම්මදා කියනවා. යම් කිසි කෙනෙක් ජීවිතේක රසය විඳිනේ කරනවද සම්බන් රසක් ජීවිතේක හැබැයි රසය වන්නේ ලෞකික රසය නොව ධම්ම රස දිනාති. මෙන්න මේ සසර දුවන හිත දමනය කරගැනීමේ ආර්ථික ගුණය. අද ඔබට IT දේශන කොටස තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණය. ඊට පිවිසුම් ධර්ම කොටසක් වශයෙන් පින්වත්නි මම මේ ධර්ම කොටසේ පින්නදී ඔබට දේශනා කරගෙන යන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මාගේ සදාතනික සැපේ ළඟා කර දීමේ තියාගයයි. ඒ තමයි මමත්වයේ දුරු කරගන්නා මාර්ගය කියලා දෙන්න ඕනේ. නිකන් මම නිදුක් වෙනවා මගේ හිතවන්තයෝ නිදුක් වෙනවා කියනකොට ඒක ලෞකික එකක්. නමුත් මඟ කියා දීලා අපට
උපකාර කරනවනේ පින්වත්නි. සිව්පසලාභේ චීවරයෙන් පින්නපාතෙන් සේනාසනෙන් නිරම්පතෙන් අපට උපස්ථාන කරනවා. දැන් මේ ඔබට මම මෛත්‍රී කරනවා. මෛත්‍රී කරන්නේ ලෞකික මෛත්‍රී විතරක් නෙමෙයි. ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. දරුවගේ විභාගයට යන ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. මොන හරි මානසික ප්‍රශ්නයක පීඩාවක් විඳිනවා නම් ඒකට ඒක නිරවුල් කරගන්න ඕන කරන ආධ්‍යාත්මික පණිවිඩයක්, දහම් පණිවිඩයක් අපි බලාපොරොත්තු වෙනවා. ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා. ඒක හැබැයි ඒක අපේ අතින් කියන එක්තරා ලෞකික යුතුයකමක්. ලෞකික යුතුයකමක්. ඒ ලෞකික යුතුයකමෙන් එතෙන්දි කරන්නේ මේ ආමිෂයේ පිළිච්ච ලෝකයේ තුල ඔබට පවතින දුක සමාහන් කරගෙන, తాවකාලිකව යටපත් කරගෙන ජීවිත අවබෝධයෙන් යුක්තව ජීවිතය ගෙවා ගැනීම. නමුත් ඒක එක විතරක් ප්‍රමාණවත් නැහැ. මම ඔබට මේ කරන්නේ මාගේ හිතවන්තයෝ දුක් කරන හැටි. මාගේ හිතවන්තයෝ දුක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. මාගේ හිතවන්තයෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ප්‍රාර්ථනාවට විතරක් ආදේශ වෙන්නේ නැහැ. මම මේ ටික ටික මඟ කියලා දෙන්නේ. කොහොමද ඔබ නිදුක් වෙන්නේ? කොහොමද ඔබ නිරෝග වෙන්නේ? අර බණපදේ කිව්වේ එකයි. ගිහින් ඔබ කරුණාදාන නිත්‍ය මාංශ දාක්ක කරෝත ධම්මදානිය. හිත කෙලෙස්පර ලෝකයෙන් ඇලිලා ගැලිලා හැදිලා බැඳිලා ඉන්න ලෝකයෙන් ධම්ම කිවි දමනය කරනවා. ධර්ම දේශනා කිව්වේ මොකක්ද කියලා අහුවොත් හොඳට මතක තියාගන්න තමයි අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණය. අද අපිට විස්තර කරලා තියෙන්නේ ඒ ගුණය. එතකොට අනුත්තර බුදු ගුණ මාර්ගවත්සේ නොදැමුණු සිත් ආම නිවනට ඉසුසේ සත්තා බුදු ගුණ විසිර මහත්සේ සැනසෙලෝ සත් තුටින් මහත්සේ. එතරම් බුදු ගුණ දෙකයි. ඉතින් බුදු ගුණ දෙකක් තියෙන කවිය කියලා එමු. බුද්ධෝ බුදු ගුණ හදෙහි දරාගෙන ආවෙමි විලාගෙන භගවා බුදු ගුණ සිහියේ තබාගෙන බුදු මග යන්නේමි හිදොර නමාගෙන. එමා කිව්වා මේ ආර්ය මෛත්‍රිය අනුන්ට විතෙන් කරන ආකාරය. නැත්නම් අනුන්ට හැබෑවට මෛත්‍රිය දියුණු වෙන ආකාරයට උපදෙස් දෙන වැඩපිළිවෙලක් තමයි ධර්ම දානය කියලා කියන්නේ. දැන් අර මේ දායකත්වය දාන්න පින්න තුල්ලා හැබෑවට සකල ලෝක සත්වයාටම මෛත්‍රී වැඩිමක් මේ කරන්නේ. මෙන්න මේකයි සසරින් ගැලවෙන මාර්ගයට බුදු ගුණ වඩන ක්‍රමය කියලා දේශනා කරන දේශනාවක දායකත්වයේ සලසනවා. අර මං කියවගේ කරොත් ධම්මදානෙ තේසම් පත්‍රුපකාර. අන්න මහණෙනි ඔබ හැබෑවටම ලෝකයට හැබෑ මෛත්‍රිය නැත්නම් ආර්ය මෛත්‍රිය පතුරවමින් කළගුණ සැලකූ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වෙන්නේ. ඒ නිසා ඔබ යම් කිසි කෙනෙකුට මාගේ හිතවන්තයෝ නැත්නම් මාගේ දරුවෝ මාගේ ස්වාමියා මාගේ බිරිඳ හැබෑවටම ආදරේ නම් එයාට ලෞකික මෛත්‍රිය විසුරු වහන විතරක් නෙමෙයි ලෝකෝත්තර මෛත්‍රියට හිත පුහුණු කරන එකක් කරන්න ඕනේ. කොහොමද? මම කියන මමත්වයේ තුල නම් දුක රැඳිලා තියෙන්නේ. දේශනා කරන මහණෙනි ලෝකේ දුක රැඳිලා තියෙන්නේ ආත්ම දෘෂ්ටිය තුල. මොකක්ද ආත්ම දෘෂ්ටිය කියන්නේ? මම යන හැටි. මම යන දැකීම. මම කියන පදනම තුල රැඳී සියල්ල මගේ කොට ප්‍රහාණය කරගන්න. ඉතර තමයි දුක තියෙන්නේ. යමෙකුට දුක නැති කිරීම අවශ්‍යද? එයා මමත්වය නැති කළ යුතුයි. මමත්වයේ තුල බැඳගත්තු මගේ දේවල් යථාර්ථයේ තේරුම් අරගෙන සිටින් සියල්ල දුරස් කොට තිබිය යුතුයි. දකින් දුරස් කරන්න අමාරුයි ගිහිගෙදර ජීවත් වෙලාට සියලු දේ සියල්ලෝ. එහෙනම් ඒ අය කොහොමද දුරස් කරන්න ඕන? සිටින් දුරස් කරන්න ඕනේ. කොහොමද? අතින් මගේ යුතුයකම් සියල්ල මං කරනවා. නමුත් මං හිතින් කරන්නේ තරහ වෙලා නෙමෙයි. අවබෝධයෙන්. ඕනම වෙලාවක මට මේ ඉන්න ඕනම කෙනෙක් දාලා නිදහස්ව හැපියාගන්න එක්කෙනෙක්වත් මගේ හිතේ වැඩකට නැහැ කියලා. ඔබේ හිත ඔබට මේ වෙලාවේ බාන ගමන් කතා කරනවා නම් තමයි හරි වටින්නේ. අද බැරි වුණොත් කවදා හරි දවසක හරොද්ද යන්න ඕන. නිදහස්ව සියල්ල අතහැර හැපියා ගන්න පුළුවන් වෙන මට්ටම එනවා නේද පින්වත්නි? ඒක දියුණු කරගන්න හුඟක් උත්සාහ කරන්න. ඔබට සියල්ල අතහැර. ඒ කියන්නේ සියලු උපාදාන වෙලා තිබ්බොත් තමයි අතාරින්න බැරි. උපාදාන වෙන්නේ තණ්හාව තිබ්බොත්. තණ්හාව තියෙන්නේ ඔබට ඒ වගේ ලැබිච්ච සුඛ දුක්ඛ වේදනාව ග්‍රහණය කරගෙන තිබුණොත් නේද? වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන. එහෙම උපාදාන වුණොත් තමයි ඔබට ඊළඟ භවයක් හැදෙන්නේ. එහෙනම් ඔබට මරණාසන්න වෙලාවේ ඔබට මත සියලු දේ මතහැරලා සියලු දෙනා මතහැරලා ඉන්නකන් සියලු දෙනා එක සංවේදී වෙන්න එක හැබැයි. ගනුදෙනු කරන එක හැබැයි. යුතුයත්වම් කරන එක හැබැයි.
හැබැයි අපි මතක තියාගන්න ඕන සියල්ල අවසන් කරලා මේ හිත හදාගන්න බෑ. සියලු වගකීම් යුතුකම් තියෙද්දි හෙට දවසේ ජීවත් වුණොත් මගේ යුතුකම මං කරනවා. හෙට දවසේ ජීවත් වෙන්න බැරි වුණොත් මට ලෝක ස්වභාවය අනුව ක්ෂණයකින් සියල්ල අතහැර යන්න වෙනවා මං සූදානම් කියලා. එන්න පුළුවන් වුණොත් උපාදාන විදගතෝ හිත මෙන්න මේ මමත්වයේ තුල මගේ කරගත්තු දේ තුල තමයි හැම දුරදිලා තියෙන්නේ කියලා. ඔබේ විශ්වාසවන්තයෙක් ඔබේ හිතවන්තයෙක් පින්වත් ඔබ හිත දමනය කරගන්න කරුණු කියලා දෙනවා නම් ඔබත් හිත දමනය කරගත්තා නම් ඔබ අනුත්තර පුරුෂ ධම්මසාරදී බුදු ගුණේ හදාගත්තු කෙනෙක්. මම ඒකටයි මේ දහම් කාරණාව මෙතෙක් විග්‍රහ කරන්න යන්නේ. එතකොට ඔබ ඉතින් අහනවා ඔබේ හිතවන්තයෙක් ඔබ බොහෝ ප්‍රශ්න වලට ඉස්සර මුණ දුන්නා නම් බොහොම කලබල වෙනවා. දැන් දිහා බලා ඉන්න අය ඔබේ වෙනස තේරුම් ගන්නවා. ඒත් තේරුම් ගන්න කියනවා එයා ඉස්සර නම් හරියට ඔය වගේ දෙයක් කිව්වම කලබල වෙනවා. ඔය වගේ සිද්ධියක් ඇහුණාම හරියට කලබල වෙනවානේ. දැන් මොකද කලබල වෙන්නේ නැත්තේ? දැන් පින්වත් ඔබට මගේ මතකයේ හැටියට අර දාන බෙදමින් හිටපු බන්දුල මාලිකාවට මේ පණිවිඩයක් ප්‍රවය කියන්නේ නේද? අර දරුවෝ 30 දෙනෙක් මරණයටපත් කළා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන අර තෙල් කලයක පොඩ්ඩක් හැලිලා හිත කලබල වුණොත් දානාංශන්තයෙන් ආම්දුරු බන්දුල මාලිකාවට කියනවා මෑණියනි කොහොම තමයි ආදිසියට එමෙන් දේවල් වෙනස් වෙනවා කලබල වෙන්න එපා. දැන් එතුමියගේ ඉන්නේ තියෙනවා දරුවෝ 30 දෙනෙක් එක ගොඩේ මරා දාන. ඒකේ කිසි කම්පාවක් නැහැ. ස්වාමීන් වහන්සේලා අරකට කලබල වෙන්න එපා කියන මොනවා ලියුම් කඩලා අයියේ පණිවිඩ කඩලා ASCII ස්වාමීන් වහන්සේලා අතට දීලා. ඉතින් මේ දැන් දාන බෙදාගෙන යනවා. අන්න ස්වාමීන් වහන්සේලා තේරුම් ගත්ත මේ USC කවුද කියන්නේ. අන්න මමත්වයට අතහැරියා. ඒ වගේ ඔබ වටේ ඉන්න අය ඔබට දැන් කතා කරන ඔබගේ ඉස්සරත් හොඳින් දාන්න. ඉස්සරත් ඔබේ කලබලේ දාන්න. අය ඒ වගේ මම ඔබට තව පණිවිඩයක් කියනවා. පින්නත් ඔබ ආශ්‍රය කරන අය ඉන්නවනේ. ඔබ ආශ්‍රය කරන අය ගොඩක් ඉස්සර කලබල වෙච්ච අය දැන් ටිකක් කලබලේ අඩු නම් ඒක අගය කරන්නේ අය. හරි හොඳයි. මම දන්නවා අය ඉස්සරට මේ සිද්ධියට මෙහෙම නෙමෙයි හුඟක් කලබල වෙනවා. දැන් ඔයා බොහෝ අගේට නිවිලා මේ ප්‍රශ්නෙට උත්තර හොයාගත්ත හැටි මගේ විදුත්වා ඒක අපේ වැඩි වෙන්න එපා. එතකොට දැන් ඔබේ නැහුවොත් ආයෙත් මම අනිත් පැත්තට කියනවා. ඔබේ නැහුවොත් කවුරු හරි ඔයා කොහොමද මේකට මුහුණ දුන්නේ කලබල වෙන්නේ නැතුව? මට ඉස්සර යථාර්ථය අවබෝධ තිබුණේ නැහැ. එක පැත්තකින් මම දැන් ජීවිත පීඩාවල් වලට මුහුණ දීලා මම දැන් හොරට ටෙම්පරාදු වෙලා ඉන්නේ. ඔබ ඒ වගේ උත්තරෙකුත් දෙනවා. කතාවක් කියනවා. කමලේ බල්ලට හෙන ගැහුවත් දැනෙන්නේ නැහැ කියලා. දැන් නම් මට මොනවා වුණත් දැනෙන්නේ නැහැ කියලා එහෙම කිව්වට ඒ දුක් දරලා දැන් දුක දැනෙන්නේ නැහැ ගන්න පුළුවන් වුණා. ඒකත් යම් කිසි අවබෝධයක්. දැන් ඔබට ඒක ආකාර දේවල් අහිමි වෙලා නිින්ද අහන්න ලැබිලා අලුතින් ආපහු නින්දාවක් එනවා. අලුතෙන් අපහාස කරනවා. නින්දාව ඔය දේවල් උහුලා දරාගන්න. ඒ පින්නති ඔබට ඒ වගේ ජීවිතේ හැම වෙලාවෙම ආදේශ කරලා බලන්න පුළුවන් වෙන පින්නති ධර්මයේ කියන හිත දමනය කරගන්න ක්‍රමෝපාය ගොඩක් තියෙනවා. පින්නති ඔබට යම් කිසි දෙයකට එකපාරට හිත පීඩාවක් එනකොට හිතනවනේ මම මීට වඩා හිත පීඩාව විඳකට තියෙනවානේ. මේ පීඩාවත් මම ඒ විදිහට විඳ ගන්නවා. ඒ පීඩාවත් එක්ක මේ පීඩාව සංසෝධන කරනකොට මේක හරි කුඩා එකක්. අනික පින්නතුන් හිත පීඩාවට වර්ණ කරගන්න තවත් කාරණාවක් තමයි. මේ පීඩාව මට විතරක්ද? ලෝකේ කී දෙනෙකුට මේ මෙවන් පීඩා උපදින්නේ නැද්ද? අපි හිතමු ඔබ පීඩා විඳිනවා කියලා ඔබේ දරුවගේ අභාවය නිසා තවමත් හිත දමනය කරගන්න බැරුව. අනුත්තර පුරුෂ ධර්මසාරදී ගුණ එහෙවත් හිත දමනය කරගෙන මේ පෞරුෂය වර්ධනය කරගන්න බැරුව තමයි පින්නත් අපි ඇද වැටෙන්නේ, කලබල වෙන්නේ, කම්පණයටපත් වෙන්නේ, පරිගන්න හිතන්නේ. මේ සියල්ලම අපේ හිත දමනය කරගත්ත නැතුණා. අනුත්තර පුරුෂ ධර්මසාරදී බුදු ගුණේ මාතුල වැඩෙන්නේ නැතුණා. ඒ සතිය අපි ලෝක විදු ගුණය ගැන බොහෝ දේවල් විග්‍රහ කළා. ඇයි ලෝක විදු ගුණෙන් පස්සේ අනුත්තර ගුණය ගැන විග්‍රහ කරන්නේ? ලෝක විදු ගුණයේදී මම ඔබට නාම රූප ගැන මනමින් පුළුල් සාකච්ඡාවක් කළා. මම හිතන්නේ අපිට මීට වඩා කාලය වෙන් කර ගන්න බැරි වෙනවා දවසේ දේශනාව වෙනුනේ. නමුත් මේ සාකච්ඡා කරමින් ඉන්නේ අනුත්තර පුරුෂ ධර්මසාරදී ගුණේ. Tamange හිතවන්තයන්ට කියලා දෙන්න ඕන. එතකොට මම හිත හදාගත්තේ. මම ඉස්සර උඟා ලොකුවට මමක් අරගෙන තිබුණා. මෙයා මගේ අය මට ඕන හැටියට ඉන්න ඕන කියලා හිතුවම. ඔත් මට වැටහුණා, මට තේරුණා. මම කියන සංකල්පයත් මගේ බලන සංකල්පයක්, මගේ කියලා හිතන සංකල්පේ ඊටත් වඩා බලන සංකල්පයක්. ඒ නිසා මගේ අය මගේ වෙලා මට ඕන හැටියට පවතින්නට ඕනේ. මම බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට ඕන කියලා හිතාපු එක වරදක් බව මට දැන් වැටහුණා. මම ඔයාටත් මම වගේ දුක් නොවි ජීවත් වෙන්න නම් මම ඔබට කියන්නේ
මමත්වයේ අතහරින්න මං වගේ හිත හදාගන්න කියලා. ඒ ඔබේ පැත්තෙන් ඔබ බණක් මේ දේශනා කරන්නේ. ඒක හරි වටිනවා පින්වත්නි. ඒ නිසා මේ උත්තරීතර ධර්ම කොටහසේ තුළ ඊළඟට පින්වත් ඔබට කවදා හරි දවසක හිතෙනවා නම් අනේ ලෝකේ ඇලිලා ලෝකේ ගැටිලා මම තුල කිලා බහැගෙන මගේ කියන තුල කිලා බහැගෙන ගැටීම් සහිත සිතක්ම පහල කරගෙන ඉන්නවා නම් ඒ ඇත්තෝ වෛරී සත්‍යෝ කියලා අපි හලකන්න ඕනේ. ඒගොල්ලෝ මට වෛරයි නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේට වෛර කරනවා. පින්වත්නි යමෙක් තමන් කෙරෙහි ඇති කරගන්න පීඩාව තමන් කෙරෙහි වෛර කරගැනීමක් දැන් තමන් කෙරෙහි වෛර කරගන්න පුළුවන් වෙච්ච මිනිස්යානේ අර තමන්ගේ පෙම්වතියත් මරාදා සිත්ති කරගන්නවා වෙන කවුරුත් තමන් හතුරුකමක් කළේ නැහැ තමන් තමයි හතුරුකම කරගන්නේ භාගතුන්ගේ දේශනා කරනවා මහණෙනි අනුන්ගෙන් යෝ සහස්‍රයෙන් සංගාමී මානුෂේ ජීවි ඒකංග දෙහි අත්තහන සවේ සංඝාම යුත්තම අනිත් දහසක් දෙනෙක් තමන්ට පීඩා දෙනවට වඩා තමන් දහසක් දෙනෙකුට පීඩා දීලා මරා දානවට වඩා තමන්ගේ එකම හිතින් තමන්ට පීඩා දෙනවා නම් ඒක ඉතා භයානක පීඩාවක්. අන්නේ පීඩාවෙන් දැවෙන එක්කෙනා තමන් කෙරෙහි වෛර කරගන්න කෙනෙක්. ලෝකයේම තමන්ට වෛර කළත් ඒ සියල්ලට වඩා භයානක දේ තමයි තමන්ගේ හිතින් තමන්ට වෛර කරන එක. ඔබ ජීවිතේට වෛර කරන අවස්ථාවන් තරම් තියෙනවා. ඔබ කියනවා මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා. ඒ තුළ විශාල වශයෙන් ජීවිතේට වෛර කරන අර්ථයක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා පින්නත් කවදාවත් ඒ වචනේ කියන්න එපා. ඔබට ජීවිතේ එපා වෙලා තියෙනවා නම් හැබැයිවටම ලෝකයට මෛත්‍රී වඩන කෙනෙකුලකට ලං වෙලා කියන්න මට මගේ ජීවිතේ එපා වෙලා තියෙනවා කියන සිතුවිල්ල ආවා. මම මගේ ජීවිතය අවශ්‍යතම ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? මම කොහොමද මගේ ජීවිතේ මට එපා නොවෙච්ච ජීවිතයක් බවට පත් කරගන්නේ කියලා උපදෙස් ගන්න ඕනේ. කොහොමද? ඒ උපදේශය ගන්න නම් මනුස්ස ජීවිතයකින්මයි සියලු දුක් අත්දකින්න තියෙන්නේ. සියලු දුක් අත්දකින්න තියෙන්නේ. දිව්‍යාදී භවයක බොහෝ කල් ගත වෙන දුක් අත්දකින්න. නමුත් මනුස්ස ජීවිතය තුළ සැපයක් දුකක් දෙකම මැනවින් අත්දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ අත්දැකීම නිවනට හරවා ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ මනුස්ස ජීවිතයක. ඒ නිසා පින්නති ඔබට අද දේශනා කළ මේ දේශනාව හැබැයි වූ ආර්ය මෛත්‍රී විහරණයටපත් වෙමින් වෛරී සත්‍යයන්ට පවා ඔබට පුළුවන් නම් යම් දවසක මමත්වයේ බියකරු බව මගේ භවයේ තියෙන බියකරු බව වටහා දෙන්නට ඔබ වෛරී සත්‍යයන්ට පවා මෛත්‍රී වැඩි කෙනෙක් බවට පත් වෙනවා. ඒක මේ කෙටි වෙලාවක් තුළ විග්‍රහ කරන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. ඒක ඊට වඩා බොහොම පුළුල් භාවනාවක්. ධර්මයේ තුල යම් පරිණත බවක් ලබාගත් කෙනෙකුට ගෝචර වන භාවනාවක්. පින්නදී ඔබ කවදා නමුත් ඒ බඳු භාවනාවකට යොමු වුණාම හිතට කියන්නේ පරිත්වා විහෙරති. හිත අහිත මධ්‍යස්ථ සකල සත්‍යයන් මෛත්‍රී බව පතුරවන සංතානයක් ඔබට අයිති කියා. පින්නදී ඔබට එවැනි උත්තරීතර අනුත්තර පුරුෂ සම්සාර්ථී ගුණයක සැබෑ අයිතිය ලැබෙන්නට මේ ධර්ම දේශනාවත් මහෝපකාරී වේවා කියා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පුණ්‍යානුමෝදනාව වෙත අපේ හිත මාදා දේශනාව සමාරම්භයේ සිහිපත් කළා වගේ යොමු කරන්නට කැමැති. පොළොන්නරුවේ ලක්ෂෝවේදී අංක 87 නිවසේ පදිංචි පොළොන්නරුව ශ්‍රී ලංකා පොලිස් ස්ථානයේ සේවය කරන MSK මාරපක්ෂ මහත්මයා සමග ඉනෝකා ලසන්ති පින්වත් මහත්මියයි පවුලේ දූ දරුවන් සමග දායකත්වයෙන් සම්බන්ධ වන්නේ. එම දායක පින්තුන් බලාපොරොත්තු වෙනවා දැනට මාස 4කට පෙර අභාවයටපත් ලිලි රෝනා පින්වත් අම්මාට තවත් බලවත් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නට අද දවසේ 3 මාස පින්කම සිදු කරන්නට ඇති වර්ෂයක් පිරියන මොහොතේ පින්කමක් සිදු කරાવી ඊට අතිරේකව තවත් බලවත් පින්කමක් අන්තරේ සිදු කළා කියලා පින්වත් පුතමුවනි දියණියනි ඔබ ඇතුළු කුල පවුලේ සියලු දූ දරුවන් මොරු පුරුමිනි පිරියන් සතුරු වෙන්නට ඕනේ. ඔබගේ වසර 30කට පෙර මිය ගියේ MPSL පියත්වාරන්ට පින් අනුමෝදන් කරන්නට ඉක්මන් භවයක එම උත්තම දෙපළට උතුම් බුදු සෙවණක දහම් සෙවණක නිවන් අවබෝධයෙන් සාක්ෂාත් වේවායි කියා දරුවෝ ඔබ ප්‍රාර්ථනා කරනවා. මව්පියන්ට තිනයි නිදහස් වෙන්න තියෙන වටිනාම දේ මව්පියන්ට ඒ අමා නිවන් සුවය ඉඩකඩ හදා දීම හා ප්‍රාර්ථනා කිරීම ඒ වෙනුවෙන් ඔබ කළ පින්කමට අපි සම්බන්ධ වෙමින් ඒ ප්‍රාර්ථනාව අනුව පස්තින ඔබ දෙපළගේ දෙමව්පියන් දෙපළට විශේෂ ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්කමේ ශක්තිය ආයෝජනය කරනවා. බුදුවරුන්ගේ ආශිර්වාදයෙන් ඔබට ආශිර්වාද ලබා දෙමින් මව්පියන් සියක් වාසාවි වඩත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට භූමාටු දේවතාවුන් වහන්සේලා භූතස්ස උපකාරණ පුණ්‍යානි කියලා. ඒ නිසා දේවරුත් මේ පින් අනුමෝදන්ව පින්වත් ඔබට තව තවත් පුණ්‍යානුමෝදනාමාවතේ හිත වඩන්නට ශක්තිය ඇති කොට දෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මා ආරම්භයේ සිපත් කළා වගේම මටත් සෙත් අධිෂ්ඨාන කළා තිබෙනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්නට
පින්නචෝග හැම දිනකටම සකල ප්‍රාර්ථනා සමුද වේවා සිව් මහනිදාන් පහළ වෙලාක්ෂේ ජීවිතයේ පිළිබඳ ශක්තිමත් අවබෝධය ලැබේවා සියලු සුව පහසුකම් සැලසේවා සුවසේම දාන ආදී පාරමී ගුණ පුරා නිවනින් නිවෙන්නට මේ කුසල් බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා සිතාන කරමු ආකාසත්සාට බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති සාදු 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 මේ පාමුල ධර්මානුශාසනාවයි නිමාවටපත් වුණේ හිමිවීම තුල කොතරම් අපි මුලා වෙනවාද අහිමිවීම තුල කොතරම් අපි පීඩා විඳිනවාද මේ දෙක අතර හිතක් පවත්වගන්නේ කොහොමද හරිම ප්‍රශ්නයක් අපිට ඒ ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ වෙන කොහේවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයමයි. මේ ධර්මයේ තමයි අපිට ඇහෙන්නේ. ඇහුණත් නැහුම් කන්ව ඉන්න එපා. සමහරවිට ධර්මය ඇහුණත් නැහුම් කන්ව ඉන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් එහෙම ඔබේ ජීවිතේ කරගන්න විශාල අර්ථයක්. අනිත් පස්සෙන් ධර්මය ඇහෙන අය ඉන්නවා. ඇහුණාට දැනෙන්නේ නැති අය ඉන්නවා. ඒ දැනෙන බව ඇති කරගන්නට දැනීම අත්දැකීමක් බවට පත් කරගන්නටත් මේ දේශනාව විවහල් වේවි සතහා මඟ කියා දුන්නු අපේ හාමුදුරන් වහන්සේ පූජනීය කැටවල හේමාලෝකනායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ධර්මාවබෝධයෙන් ප්‍රාර්ථනා කරමින් විරාමයක් ලබනු විරාමයෙන් පසුව ධර්ම සාකච්ඡාව සමගින් මේ පාමුලින් නැවත අපි මුණ ගැහෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. අවසරයි අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ මම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ශ්‍රාවිකාව යොමු කරපු ගැටලුවක් දේශ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වැඩසටහන ශ්‍රවණය කරන නිසා තරුණ කාන්තාවක් මේ වැඩසටහන ශ්‍රවණය කරන නිසා මම හිතන්නේ හොඳ අවස්ථාවක් වේවි ජීවිතේට. ඊටමේ ගැටලුව වෙලා තිබුණ සෝනංශ තමන්ගේ ස්වාමියා දිගින් දිගටම මත් කුඩු වලට ඇදහිලා වෙලා හිටියේ. ඊට පසුව ඔහු හදාගන්නට දෙවි උත්සාහයක නිරත වුණා කියලා එනවතන සිහිපත් කළා. ඒත් අවසානයේදී ඔහු තරමක් දුරස්යක් ගත කළා. ඉතින් අනාචාරයේ පවා හැසිරීම සම්බන්ධව විටින් විටයට ආන්ට ලැබුණා කියලා සඳහන් කළා තිබෙනවා. පසුව දරුවා හදාගෙන යහපත් ජීවත් වුණා. දැඩිව බලපෑම් එල්ල වුණා තමන්ගේ ජීවිතයට. ඒ සියලු දේවල් විඳදරාගෙන අවසානයේ බැරිම තැන දික්කසාද වෙන්නට යොමු වුණා කියලා සඳහන් කළා තිබෙනවා. දරුවා වෙනුවෙන් මේ කටයුතු මා සිදු කළේ කියලා ඒකට සඳහන් කළේ අය. දැන් දරුවත් වෙනස් වෙලා. දරුවා වෙනස් වෙලා පියා දරුවත් ඔහු වෙතට අරගෙන කියලා සඳහන් කළා තිබෙනවා. අය සිහිපත් කළේ මේ වරමත්ම මේ ප්‍රශ්නේ අපේ හාමුදුරන්ට යොමු කරන්න මම වර්තමානයේ පටාචාරාවක් වගේ මට තිබුණ එකම බලාපොරොත්තුව දරුවා. දැන් දරුවවත් මගෙන් ඈත් කරලා ඒ වෙතට යොමු කරලා තිබෙනවා. දැඩි අසරණ භාවයක් මගේ හිතට දැනෙනවා. බෝධි පූජා තිබ්බ කියලා සඳහන් කළා. විවිධ පින්කම් කළා කියලා සඳහන් කළා මේ දරුවා වෙනුවෙන්. ඒ කෙසේ නමුත් දරුවාගේ හිත වෙනස් වෙලා නැහැ. අර පාපී දේවල් වලටම දරුවා යොමු වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තිබෙන නිසා ඒ දැඩිව අසරණ වෙලා මානසිකත්වයෙන් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ ප්‍රශ්නේ අපිට යොමු කළේ. මේ සාකච්ඡාවේදී පුළුවන් නම් අපේ හාමුදුරන් වහන්සේගේ මගේ හිත සූපත් වෙන වචනයක් අනුශාසනාවක් ලබා දෙන්න කියලා මාද වැඩසටහන ආරම්භයේදී ඔබ වහන්සේට සදා ආරාධනා කරනවා මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ වෙනුවෙන්. සදහම් සිහිලෙල්ලෙන් හදගිනි නිවා ගන්නට අපේක්ෂිත සසර ගින්න නිවා ගන්නට අපේක්ෂිත සියලු පින්තුල්ලට ඒ උතුම් අපේක්ෂාවන් මල්ඵල ගැනීමට අපගේ ආශිර්වාදය මාර්ගෝපදේශකත්වය හිම සාකච්ඡාවේ සමාරම්භයේ වශයෙන් පින්වත් දිනියනි යමෙකුට මේ ලෝකයේ අනිත්‍යතාවය වටහා ගන්නට සමහර සුවදායක දේවල් උපකාරයක් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට දුක්ඛදායක දේවල් උපකාරයක් වෙන්නත් පුළුවන්. ඒ හේතුව නිසා තමයි නිබ්බාන සුවය සොයන කෙනෙකු ගැන දේශනා කරන දේශනාවෙහි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා කියලා දෙන්නේ. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා කියලා දෙදෙනෙකුත් වශයෙන් ශ්‍රාවකයෝ 4 දෙනෙක් මේ ශාසනයේ සඳහන් වෙනවා. එහෙම කිව්වට පැහැදිලි මදි ඇති. කෙනෙකුට ජීවිතේ සතුටින් සුවසේ අවශ්‍ය පිළිවෙත් සම්පූර්ණ කරගන්න පසුබිම සැලසෙනවා. ඒ පසුබිම සැලසෙන නිසාම එයාට සුවසේම පිළිවෙත් පුරලා ඉක්මනින් නිවන අවබෝධ කරගන්නවා. ඒගොල්ලන්ට කිප්පා විඤ්ඤා. විඤ්ඤාණය කාලේ ජීවිතේ සැලසෙලා තිබුණා. එයාට බොහොම ප්‍රමාදයි. මොකද එයා පිනේ ඵලය කෙරෙහි යම් ආකාරයකට එයාට ලැබෙන සුව සම්පත් කෙරෙහි ඇලී ගලී බැඳී සිටීම නිසාම ඒවා ඉවත් කරගන්නට ඒ විමුක්තිය ලබා ගන්නට ප්‍රමාද වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට විශ්වරාගින පැමිණෙන ආශිර්වාද අතර වැදගත් ආශිර්වාදය තමයි දුක්ඛාපටිපදා. පින්වත් දියණියනි ඔබට සතර දිගින්ම ජීවිතේට දුක අඳුර ගලාගෙන ආවා.
ඔබට ඒ දුක අඳුර ගලා නොආවා නම් ඔබට ඒ අය ඔබ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඔබේ ස්වාමියා දරුවත් රැඳී සිටියා නම් ඔබව මේ සංසාරයෙන් අත්මිදී ගන්නට ඔබේ හිත මෙහෙවන වෙලාවේ ඔබට අතහැර යන්නට අමාරු සම්පත් දෙකක් තවත් ජීවිතේ ඉතුරු වෙනවා. දැන් ඔබට පැහැදිලිව ඔබේ ස්වාමියා අතහරින්නට පුළුවන් වුණා. දරුවා වෙනුවෙන් හෝ වේවා වෙනත් කාරණා හෝ වෙනුවෙන් වේවා. ඔබට අන්තිමට දැන් නිරායාසයෙන්ම දරුවත් අතහරින්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණා ඔබට. දරුවත් ස්වාමියාගේ පැත්තට ගියා. මේ ඔබට අහිමි වෙන්නට තීතදී අහිමි වුණා. ඇයි ඒවා අහිමි වුනේ? ඔබ දැන් තේරුම් ගන්න මේවා අහිමි වුනේ මට හිමි වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් තීත නිසා. මොකද්ද? ඒ තමයි නිව පරම සුවය. වැඩි ඈතක නැහැ. පැහැදිලිවම අචින්තිතම්පි භවති. චින්තිතම්පි විනාශති. හිතෝ දේ වෙනස් වෙනවා. නොසිතෝ දෙන සිද්ධ වෙන තැන. ඔබට ලෝකය ගැන හොත පරිණත දැක්මක්. අත්දැකීමක්. ඔබට ලබා ගන්න පුළුවන් වෙච්ච කාරණාවක් බවට තමයි මම කල්පනා කරන්නේ මේ අවස්ථාව පිටත් ඔබට උදාපත් වෙන්නේ. අපි ලබන සතියේ මේ කාරණාව තව විග්‍රහ කරලා පෙන්නනවා. ඒ විග්‍රහ කරලා පෙන්න දේශනාවට ඔබට උත්සාහ දෙන්නට කියලා ආරාධනා කරමි. දැනට ඔබ දැන් පටාචාරාවක් කියලා කියන්නේ තනි වෙච්ච කෙනෙක්. ඔබ ඒ වචنين පාවිච්චි කරන උහක් හොඳයි. මොකද ඔබ දන්නවා පටාචාරාව අවසානයේ රහත් වෙන්න ඉන්නවද කුමක්ද? අන්නර මාතා පිතා මව්පියෝ දෙන්න, භාතා සහෝදරයා, ස්වාමියා ඒක චිතකස්මින් ගයි හැරි. එකම චිතකයක දැවෙන ආකාරය දකින්න ලැබුණා. දරුවෝ අහිමිච්ච ආකාරය දකින්න ලැබුණා. එතකොට ඈත අතහරින්නට බැරි වෙච්ච බොහෝ දේවල් විශ්වය විසින් අතහැර දුන්නා. අපේ හුඟක් මිනිස්සු යමක් අතහැරුණාම ඒ අතහැරුණු තැන ධර්මයේ මුණ ගැහිලා ධර්මයට ලං වුණාම ධර්මයට ලං වෙලා ඉදිරියට ක්‍රියාත්මක කරන යනකොට තේරෙනවා මට මේ ටික සිද්ධ නොවුණා නම් අද මොකද ධර්මයට එන්නේ නැහැ. දැන් ඔබ මේ ධම්පදේ අහන්නේ අද ඔබ ස්වාමියා හා දරුවක් කෙරෙහි අතට හිර වෙලා හිටියා නම් ඔබට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉරිදට ඔබට මේ දෙපැය උදේ රෙදි හොදන්න තියෙනවා. එහෙමයි. තුන් දෙනෙකුට කෑම හදන්න තියෙනවා. දැන් ඔබ බඩ ටික අහන්න පුළුවන් කරලා දෙනවා. ඔබ කැමති නම් ඔබට පොහොයට දැන් කිසි කෙනෙකුගේ පරිබෝධයක් නැහැ ආහාර නැහැ. ඔබ අවසර ගන්න ඕන ඔබේ ස්වාමියා එක්ක ජීවත් වුණා නම් අනේ මං සිල් ගන්න යන්නද? දැන් අර වගේ නරුණු මිනිහෙක් කවදාවත් මං හිතන්නේ ඔබට සිල් ගන්න යන අවස්ථාව දෙයි කියලා. ඔබ ලොකු පීඩාවකින් තමයි මට සිල් සමාදන් වෙන්නට විදිහක් නැහැ. මං කැමති විදිහකට මගේ මව්පියන් උපස්ථානය කරන්න විදිහක් නැහැ. මං කැමති විදිහකට දැහැමි ලෙස ජීවත් වෙන්න විදිහක් නැහැ. මං බලාපොරොත්තු වෙන දරුවොත් එක්ක අභිවෘද්ධිය කරගමන් කරන්න. ඒ ටිකන මේ මිනිහා පරිබෝධයක් කියලා ඔබ ජීවිතේ කොච්චර දුක් පීඩා විඳින්නද? එහෙම ප්‍රමාණවත් පිටවත් ජීවිතේ ඔබට නිවන් දකි. ඒ නිසා ඔබ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කෙනෙක් වෙන්න. ඒකවල සමහර කෙනෙක් දුක්ඛ ප්‍රතිපදා දණ්ඩ අභිඤ්ඤා වෙනවා. පුද්ගල හතර දෙනා තෝරලා ඉවර වෙන්න ඕනේ. ජීවිතේ දුක ඕන තරම් එනවා. ඒ නමුත් එයා නිවන් දකින්න ප්‍රමාද වෙනවා. මොකද හේතුව එයා ඒ ලැබෙන දුකට තවත් දුකක් දෙන දෙයකින්ම උදා කරනට වඩා ඒක දුකක් නැති කරගන්න එයා තවරට බොහෝ කල් යට ගත වෙනවා. එයා ධර්ම මාර්ගයට නඹුරු වෙන්න විදියක් නැහැ යාට. ඒ නිසා බොහෝ කල් ගත වෙනවා යාට නිවන් දකින්න පින්වත් දිනේ. ඔබ මේ භවයේම නිවන් දකින්න වාසනාවන්තයෙක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සත්සත්. අපි මට හිතෙන්නේ පාඩු මේ දේවල් එක්ක අපිට තියෙන මේ බැඳීම නිසා අපි අසරණ වෙන අවස්ථාවක් තියෙනවා ජීවිතේ. ඒකට හොඳම අවස්ථාවක් තමයි වහන්සේ පැහැදිලි කළේ බොහෝ අයට මුලාවටපත් වෙන උතරදී අපි හම්බුනේ. දැන් වහන්සේ මේ කාරණාව නිමා කරපු තැන හරි වැදගත් කියලා මට හිතෙන්නේ. දැන් එහෙම නිന്ദා අපහාස ගැටලු පීඩා ඒව එනකොට ඒවයේදී වහන්සේ කිව්ව ආකාරයට එය නිවන් මාර්ගට හරවා ගන්නට මේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතයෙන් පාලි ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ වැරදි මාවතකට යොමු කර ගන්නට. ඒ වගේ තත්ත්වයක තමයි වැඩි වශයෙන් නැඹුරු වෙන්නේ. ඒ නිසා මේ ප්‍රවේශය අපි වෙනස් කළ යුතුයි. කළ යුතු කාලයක් මේ ලැබලා තිබෙන කියලා මට හිතෙනවා. ඒ සඳහා තවත් බොහෝ දෙනෙකුට ඔබ වහන්සේගේ මේ මඟ පෙන්වීම වැදගත් කියලා මම හිතනවා. දැන් සමහරව දැන් යම් අවස්ථාවක ජීවිතේ මුලා වෙනවා අපේ හන්දනේ කියන්නේ. නොදැනුවත් නැත්නම් වෙනාවට මුලා වෙන අවස්ථාවක් ඉන්න පුළුවන්. ඒ මුලා වුණාට පස්සෙ එය අවබෝධ කරගත් දවසට ඒකෙන් මිදෙන්න අපහසුතාවයක් තිබෙනවා. සමහරවිට මේ ප්‍රශ්නේ මම අත්දැකලා තිබෙනවා බොහෝ දෙනාකින් තමන් නොදැනුවත්වම වැරදි පැටලෙනවා. හැබැයි ටික කාලයක් ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න විදියක් නැහැ. එතකොට ඔහු කොහොමද කරන්නේ? ධර්මයේ තියෙන සියලු දේවල් අතර ධර්මයේ තියෙනවාට වඩා කොහොමද කරන්නේ? නැත්නම් මරාගෙන වැටෙනවා. මොකක් හරි දැන් ඔය අපි පහුගිය සති වල දුක් වේ වගේ අත්දැකීමක් නේ. එහෙම වගේ තත්ත්වයකට පත් වෙන එක හිතේ ස්වභාවයද මේ? හිත පුහුණු කිරීමේ නැතිකමද මේ? ඇත්තටම අර අනුත්තර පුරුෂ සම්සාරති ගුණය කියන එක තමා තුළ දියුණු පවණු කරගන්න නැතුව තමාගේ හිත দমনය කරගත යුතු දෙයින් দমনය කරගත්තේ නැතුණා ඒ එහෙම দমনය කරගත්තු දෙයින් দমনය කරගන්නකම් මෝහේ මුලාවෙන් හිත ගලවගෙන තියෙනවා. මෙන්න මෙතනින් මට වර නැහැ. මේ වරදී මට දුකක් උපදිනවා කියලා කලින් වටහා ගන්න පුළුවන් වුණා නම්
අර අපි ගමේ කොට කියනවා පණින්න පෙර හිතා බලන්න. පණින්න පෙර හිතා බලන්න පුළුවන් වුණා නම් ඒක ඒ දුක පීඩාව වෙන්නේ නැහැ. නමුත් පැන්නට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. ගැලවි ගන්න බැරුව අප්‍රවණිත පීඩාව විඳිනවා. දැන් කල යුත්තේ එවැනි අය කොහොමද ගතින් ගැලවෙන්න බැරි බව හැබෑව. නමුත් හිතෙන් ධර්මයේ තේරුම අරගෙන අනේ මම මෝහයෙන් මුලා වෙලා මේ සම්බන්ධතාවයට පැටළුණා. එනත මේ විවාහයට මම ගොඩ වුණේ මම කලින් මිනිස්සු සරල ජීවිතේ කියනවා අපේ හාමුදුරනේ මෙහෙම එකක් වෙයි කියලා දන්නා නම් හීනකින්වත් විවාහ වෙන්නේ නැහැ. මම විවාහ වෙන්නේ නැති හිටපු කෙනෙක්. මගේ ඉක්මනදී මව්පියන්ගේ බල කිරිල්ලට මගේ සහෝදරයන්ගේ බල කිරිල්ලට මම මේක කරගත්තා. මගේ උමනාවට නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ උමනාවට උනත් කරගත්තු දෙයින් මම අද ලෙස පීඩා විඳිනවා අපේ හාමුදුරනේ. කලින් දැනගන්න පුළුවන් වුණා නම් මම කීරොත් විවාහ වෙන්නේ නැහැ. එතකොට සමහරවිට කෙනෙකුට කලින් දැනගත්තත් මේ විවාහ ජීවිතය කියලා කියන එක මහා සම්බන්ධයි මට මේක ගෙවන්න බෑද පුළුවන්ද කියන එක තමන් දැනගන්නවා. දැන් ගෘහස්ත ජීවිතේ කෙනෙක් විවාහයට තෝරගන්නකොට මෙයා එක්ක මට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්නට කාලයක් තියෙනවනේ අතරම. අවුරුද්දක් හරි දෙකක් හරි තුනක් හරි ආශ්‍රය කරන කාලයක්. අපි කෙනෙක් දැක්ක ගමන්ම පැහැදෙන්නේ හෝ මෙයා එක්ක මට ජීවත් වෙන්න පුළුවන් කියන නිගමනයට එන්නේම හෝ රාගරක්ත සිතුවිලි නිසා වෙන්න පුළුවන් සමහර විට. බොහෝ විට ඒක එහෙම වෙනවා. ඒ බාහිර සාධක විතරයි බලන්නේ. බාහිර සාධක රූපය ධර්මය සාධි තියෙනවා නම් මොනවද අනිත් ප්‍රශ්න මේ කියලා හිතනවා. අපි උදාහරණයක් හිතමුකෝ විවාහ වෙන පිරිමි පුද්ගලයාට වයස අවුරුදු 27යි. කාන්තාවට 37ක් කියනවා. හැබැයි හරියට හොඳට සල්ලි තියෙනවා. දේපොළ හොඳට තියෙනවා, දෑවැදිත් හොඳට තියෙනවා, ගෙයක් තියෙනවා, වාහනයක් තියෙනවා. එතකොට කල්පනා කරනවා සල්ලි තියෙනවා නම් වයස මොකද්ද උද ප්‍රශ්නයක් නේ. ඊළඟට අවුරුදු 37ක් ගත වෙච්ච එක්කෙනාට අවුරුදු 27ක වයසේ ඉන්න ඉලන්දාරියාව පිනවන්න බෑ වංකෝ කියනවනේ. එහෙමයි. වැඩි කියලා මේ ඉස්සර තරදාකට ආන්නේ බා. පිනවන්න බැරි වෙනකොට අසහනකාරී තත්ත්වයක් උදා වෙනවා. අසහනකාරී තත්ත්වයක් උදා වෙනකොට තමන්ගේ පිරිමියන් පිළිබඳව දැඩි ග්‍රහණයක් ස්වාමීජීනේ කොට ගන්න උත්සාහ කරනකොට තමන්ට වයස වැඩි ගැටලුව පටන් ගන්නවා. ඒතකොට මේ පීඩාකාරී තත්ත්වය තුළ මේ මිනිස්සයා මුලදී කල්පනා කළාට අර විදිහට දැන් මෙයාට මේ පීඩාව දැනෙනවා. වෙන කරන්න දෙයක් නැතිව. එක්කෝ තමනුත් සියදු විහානි කරගෙන අර බිරිඳගේ සියදු විහානි කරවනවා. එහෙම නැත්නම් එයා එහෙම ඉඳගෙන නොමගට යපි. ඒතර ගැටුම් සහගත ජීවිතයක් ගෙවනවා. මේ සියල්ල තුළ තියෙන මෝහේ අන්ධකාර ජාලය නේ. අවබෝධයෙන් ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් අධ්‍යාත්මික සාධක කරේ මීට වඩා නැඹුරුතාවයකින් ලෝකයේ සම්මතයක් තියෙනවා. සම්මතියට එරෙහිව කටයුතු කිරීමෙන් මට කවදා හරි දවසක පීඩාවක් උදාපත් වෙනවා කියලා තමන්ගේ හිත ඇතුළත අර ධනෙ පිළිබඳ ආශාව වේවා, යාන වාහන පිළිබඳ ආශාව වේවා. එහෙම නැත්නම් ඉෂ්ටයේ තියෙන හෝ පුරුෂයෙකුගේ රූපක් බව පිළිබඳව හෝ ඒ වෙලාවේ කතාවේ තියෙන ලතාවට හෝ ඇති ශක්තිමත් පෞරුෂයක්. ඒක තමයි අනුත්තර පෞරුෂය කියන්නේ. ඒතර මේ පෞරුෂය කියනකොට කෙනෙකුට ගොඩනගන්න පුළුවන් වුණා නම් කවදාවත් ඒ ජීවිත පීඩාව විඳින්නේ නැහැ. මෝහයේ අන්ධකාරය නිසාමයි ඒ වගේ තත්ත්වෙට මිනිස්සු අධිරේපත් වෙන්නේ. හොඳයි මම හිතන්නේ මේ ජීවිතයේ මෙන්න මේ දේ තමයි වහන්සේ පිළි පැහැදිලි කළා වගේම අපේ ජීවිතයේ අත්දැකීම දේ මේක. බොහෝ වෙලාවට අසරණ වුණාට පස්සේ කරගන්න දෙයක් නැති වුණාට පස්සේ ධර්මයේ කියන එහෙම එකක් තමයි. හැබැයි අපි අවබෝධයක් ලබාගෙන මුලින්ම තිබුණා නම් මේ ප්‍රශ්න වල ගැටෙනකොට ඒක ධර්මයෙන් දකින්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි හඳුනන්නේ දැන් අපි බෞද්ධයෝනේ වැඩිපුර ඉන්නේ ලංකාවේ. පැය වශයෙන් ඉන්නේ සහ ඕන උප්පත්ති ඉඳලා බෞද්ධයෝ. ඒ දිගින් දිගටම ධර්මයේ තුලට නියැලෙන අවස්ථා අපි දකින්නේ නැහැ. දැන් පාන්සල් යනවා, පින්කම් කරනවා, දානමාන දෙනවා, බණ අහනවා. අපි එතන නතර වෙනවා. ඒ තුරට යෑමේ අඩුවක් ඒතකොට අපිට මේ තියෙන්නේ. දැන් නැත්නම් බණහන කෙනෙකුට පින්කම් කරන කෙනෙකුට මේ අවබෝධයත් එක්ක ප්‍රශ්නයකදී මුහුණ දෙන්න හැකියාවක් තිබෙනවා. ජීවිතේ නසා ගන්නට හෝ එය විනාශ ක්‍රමයකින් විනාශ කර ගන්නට හෝ තව කෙනෙකුට අගතිය සිදු කරන්නට හෝ යනවට වඩා සාධාරණ විකල්ප තියෙනවා. ඒ තරපේ කියන්නේ අපේ තුල ධර්මයේ වැඩිලා නැති නිසානේ සෝන්නන්ස. ඒකෝද ඇත්තටම අපි එතනින් එහාට යන්නේ කොහොමද? ඒක හරි අවශ්‍ය දෙයක් මේ වර්තමාන සමාජයේ. අපි සාමාන්‍යයෙන් බණක් අහලා පින්කමක් කරලා දානයක් දීලා පින්කම් මොකක් හරි දෙයක් කරලා එතනින් අතර වෙනවාට වඩා ඇතුළට කිදා බහින්නේ කොහොමද? ඒ සඳහාද භාවනාව තිබෙන්නේ. ඇත්තෙම දැන් නැවතත් අපි සිහිපත් කළොත් අපි හිතුව දැන් නොගැලපෙන යුග දිවියක් ආරම්භ කරනවා කියලා. බෞද්ධරකට ඒක වටිනවා. එතකොට එහෙම නැත්නම් දැන් ඔබ දකින්නද ඇති අවුරුදු මාස 9ක දරුවෙකුට අම්මා කෙනෙක් පහර දෙන ආකාරය. අන්තර්ජාලයේ උදාහරණ තිබුණා. එහෙමයි අපි හඳුනනවා. එතකොට එතන ද්වේෂයනේ දිස්මතු වෙන්නේ. එතකොට තමා තුළින් සිදු වූ වරද අනුන්වතින් සිදු වූ වරදක් හැටියට දැන් තමා ආයත කබරතාවයේ ඉඳලා මේ දරුවා ලැබුණේ. එහෙමයි. එතකොට වරද තියෙන්නේ තමාගේ ද්වේෂසහගත වෙච්ච තමන් කෙරෙහි.
නමුත් ද්වේෂසහගත වෙන්නේ කුසලතාව උපර අහිංසක දරු කට්ටිය වෙන්නේ. තුන්වෙනි පාර්ශවයක්. තුන්වෙනි පාර්ශවයක් ඇටියට. එතකොට තමන් කෙරෙහි ඇති වෙන අමනාපය මුල් කරගන්නවා අහවලා නිසා මේක උනේ. දැන් අපි හිතමු ඈ විදේශයේ ඉඳලා ලංකාවට ආපු කෙනෙක් කිව්වා. එතකොට ගමේ මිනිස්සු නිඳා පහද කරන නිසා තමයි දරුවන්ට පීඩාව දෙන්නේ. එතකොට දරුවන්ගේද වරද කරපෙන්නගේ වරද. සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්න බැරි තරමට මහා බුදුම විදිහට ධර්මයේ මිනිස්සු ඉවත් වෙලානේ. එහෙමයි. ඒතකොට මේ වරද වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා වජ්ජන්ත වජ්ජතෝ දිස්වා අවජ්ජන්ත අවජ්ජතෝ සම්මාදිට්ඨි සමාදාන සත්තා ගච්ඡන්ති සුග්ගති. වරද වශයෙන් දකින්නකොට නිවැරදි වශයෙන් දකින්නකොටයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. ඒක සම්මාදිට්ඨිය තිබුණා නම් වැරද්ද වශයෙන් දකින්නවනේ. එහෙමයි. වැරද්ද තියෙන කාණකද කියලා දැක ගන්න පුළුවන් වුණා නම් සමහරට අර විදිහේ අත්තරෝගතික ආවේගාත්මක වැරදිකාග සිටිවිල්ලක හිත පටලවා ගන්නෙ නැහැ. මිනිස්සු පන්සල් ගියත් සමහර විට දන් දුන්නත් සමහර විට සිල් ගත්තත් සමහර විට ආවේගයක් ආව වෙලාවට ධර්මයේ හිතින් පලා යනවා නම් ආවේගයක් ආව විට ධර්මයේ පැහැදිලිවම පලා යනවා නම් දැකීමේ අත්දැකීම වෙනස. එතකොට මිනිස්සු අහන්න පුළුවන් දැන් හිතන්නකෝ පැවිදි වෙලා ඉන්න අය ඉතින් කොච්චර අපරාධ සිද්ධ වෙලා තියෙන සමහර කාලවල. එහෙමයි සර්. යන්නේ තියෙන ඕනතරම් නැත්නම් මනුෂ්‍ය ඝාතන වලට පවා කාන්තාව ඝාතන කිරීමට පවා ඇතැම් විසුණු හතර ටෙලිවිෂන් අවස්ථා තියෙනවා. මේ ලංකා ඉතිහාසයේ ගත්තත්. ඒකෝර කෙනෙකුට හිතෙන්න පුළුවන් මහාන වෙලක් තියෙනවා. මහාන වීමද ගිහි වීමද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඇඳගෙන ඉන්න වස්ත්‍රය මොකක්ද කියන්නේ? සංතානයේ ධර්මයේ පිහිටවලාද නැද්ද? ඒ බාහිරින් සහ අභ්‍යන්තරින් අතර වෙනස නේ තියෙන්නේ. පැහැදිලිව දැන් බුදුරජාණන් වහන්සේගේ ඥාන අතර එකක් තමයි ධම්මටිති ඥානෙ. ධර්මයේ පිහිටපු ඥානකේ ඥානෙ වෙනයි. ධර්මයේ නොපිහිටි ධර්මයේ දැනගත්ත අතර තියෙන අවබෝධය වෙනයි. එයාට දේශනා කරන අවබෝධය තියෙනවා. ධර්මයේ පිහිටියත් විතරමයි ආවේගාත්මක ප්‍රශ්නවලදී ආවේගයටපත් නොවි හිත පවත්වා ගැනීම නිසා. ඒක වහන්සේ කියන විදිහට කොතරම් දේශකයන් වහන්සේ නමක් ලෝකෙට බණ කිව්වත් උන්වහන්සේලා ප්‍රශ්න වලදී සැලෙන්නේ ගැටෙන්නේ යම් ආකාරයක පීඩාවටපත් වෙන්නේ ඒ තමන් තුළ ක්‍රියාත්මක වෙලා නැති නිසා. පැහැදිලිව අර මම කියනවා අනුත්තර පුරුෂයන් හැරපණෝනින. එහෙමයි. ඒක මාධ්‍යස්තව සනසිල්ලේ නිවාගත් හිතකින් මොන දෙන්න පුළුවන්. එහෙමයි. අපි අද එතකොට දැන් අර වහන්සේ කියපු තැන කිව්වගෙන් අපි හිතින් දුරස් කරන්නේ කොහොමද දෙයක් උපාදාන කරගන්නද අපි හිතමුකෝ අපේ දරුවෝ කියලා දරුවෝ ඥාතීන් බිරිඳ ස්වාමියා මේ කවුරුෝ බොහොම ළඟා ඉන්නේ මේක එච්චර ලේසි නැහැනේ අපේ අඳුරනේ ඒක කරන්න අපි කියන්නේ ගිහි ජීවිතය අත්හරින්න ඕන එහෙම නැත්නම් මේ ගිහි ජීවිතේ ඉඳනම හිතෙන් අත්හැරීම අපිට පුරුදු කරන්නට කොහොමද තිබෙන ඊට කාඩ අපි හිතමු දැන් අපේ බිරිඳ දරුවෝ එහෙම නැත්නම් ස්වාමියා දරුවෝ ගෙදර ඉඳන් ස්වාමී දින හෝ ස්වාමියා වැඩට යනවා ගෙදරින් බැහැරට යනවා කොහෙද අපි යන්නේම ආපහු එනවාමයි කියන දැඩි සිතුවිල්ල ළඟ ඉඳලා එහෙමයි එතකොට කොයි වෙලාවකවත් අපි හිතන්නේ නැහැ මේ ගමන මට එන්නට දින දිනවා කියලා යම් කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ අන්න හිතනොත් කල්පනා කරනවා යකඩෝ දැන් බැරි වෙලා හරි මට ආපහු එන්න බැරි වුණොත් මම මේකල උපාදානය කරගෙන හිටියොත් මට ආපහු එන්න සිද්ධ වෙන්නේ මොහොම බියකරු විලාශයකින් මගේ පැමිණීම මටත් අහිත කරයි මං උපාදාන කරලා ඉන්න අනිත් අයටත් අහිත කරයි මම යන ගමන භවයෙන් භවයේ ආපු ගමනක් මේ යන්නේ එහෙනම් මේ භවයේ සියලු දෙනා අතහැර කොයියම් මොහොතකෝ අනපේක්ෂිත ක්ෂණයක මට අතහැර යන්න සිද්ධ වෙතොත් මම ඒ සඳහා හිත පුහුණු කරනවා කියලා ඒ සඳහා හිත පුහුණු කරන්න ඕනේ එහෙමයි සමහර කෙනෙක් මට එකතරා ස්වාමීන් වහන්සේ අපේ හඳුරන්නේ මටයි මගේ දරුවන්ටයි ගෙදර රැට දැන් නිදා ගන්න බෑ. ඇයි මගේ මහත්තයා පිළිකා රෝගයට ඉඳලා මැරුණේ. එහෙමයි. ඉතින් මැරෙන දවසේ ළමයි අරන් එන්නේ කිව්වා. මම ළමයි අරගෙන ආවා. ළමයි පෙන්නුවා. දැන් මේ හිත හදලා මම නකුල මාතා නකුල පිටා වගේ අපේ හැමෝම ඊදාදගක මහත්තයාට මං කිව්වා ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ ගුණධර්ම ටික දිගටම ආරක්ෂා කරන්න හොඳ පුතෙක් හදලා තියෙනවා. ඔයාත් ඒ පුතා හදන්න දායක වුණා. ඒ නිසා මම ඔයා කරගෙන ගිය පින්දහම් ඔයා කරගෙන ගියාගේ මව්පියන්ට කරපු යුතුයකම් අපේ හැමදෙරෝනේ මම උදාහරණයක් වශයෙන් කියනවා මම හිත දියුණු කරගත්ත ගැහණියක් වශයෙන් මට ඒ වෙලාවේ දැනුනේ මොකද මගේ මහත්තයා මටවත් මගේ දරුවන්ටත් නොසලකා එයාගේ මව්පියන්ගේ සහෝදර සහෝදරියන්ට සලකුවා මව්පියන්ගේ සලකතුට වෙනම කතාවක් මගේ දරුවන්ට පාඩම් බෑග් එකක් නැතිනකොට නංගිගේ අක්කාගේ දරුවන්ට මේ ඉහළ මට්ටමේ බෑග්කාරම් දීපු මහත්තයෙක් මේ මට අන්තිමේදී ඒකේ මම ඉඳපු මානසික පීඩ අප්‍රමාණයි මම වලට විරුද්ධ වෙන්න ගියාම මම ගුටි කන්න වෙන්න කිව්වේ නෑ නමුත් මම අන්තිමේදී මම ඔයා කරපු සියලු යුතුයකම් ඔයාගේ මව්පියන්ට තව අපේ හම්බරෝනේ
ඊට පස්සේ අන්තිමට දරුවන්ට මම කිව්වා මට තේරුණා දැන් අවසන් වුණු හෙලන්ඩයි යන්නේ කියලා. ඒකෝ මෙයා මම යන්න හදනකොට මගේ අත ඇදලාකට තදින් අල්ලගත්තා. මට ඔයාව දාලා යන්න බෑ කියලා ඇඬුවා අපේ හම්බරේ. අඬලා එහෙමම තමයි හැප්පියාගත්තේ. අදක් මට මගේ දරුවන්ට එක දරුවෙක් ඉන්නවා හරිම නිරෝගීව හිටපු දරුවෙක්. හොඳට ක්‍රීඩා කරපු දරුවෙක් පාසලේ. ක්‍රීඩා සාහිත්‍ය බොන්නක් තියෙනවා. දැන් ඒ දරුවා බලාගත්තොත් ඒ බලාගෙන අපේ හම්බරේ කන්නේ නැහැ. එයාගේ ඔළුවේ තිරකේ සේරම උගුල්ලනවා අපේ හම්බරේ. මෙයාට මේ මනුස්සයාගේ බලපෑම තියෙනවා. මම හිතලුවක් කියනවා නෙවෙයි සත්‍යයක් ඔය කතා කරන්නේ. මේකට මම විසඳුමක් කියලා මම කෝකින් අමනුෂ්‍ය දෝෂ වලට විසඳුම් මාන්නගෙන ඒකට විසඳුම් ලබා ගන්න වෙන ප්‍රවේදයක් කරා ගිහිලා මියගේ ඥාතියින් බලන්න පුළුවන් තරකට ගෙනන්න පුළුවන් තරකට ගෙනලා ඒකේ පාන් කරන්න මට කියලා දෙන්න පුළුවන් කීන් දෙන්නේ විතරයි. ඉතින් බින්දුනත් උපාදාන ඉති කරගත්ත එක්කන බයන්නයි. මේ බණ ටික ඔබ අහන ශ්‍රාවකෙනිය ඔබට සිද්ධ වුණොත් ඔය ගමන යන්න. ඔබ උපාදාන කරලා තිබ්බොත් දැන් බලන්න මේ විවිධ දරුවෝ විතර ක්‍රමයේ තීරාවට මුණ දෙන්නේ. ඔබත් ඒ මියගිය එක්කෙනා කොතන උපාදාන පීඩාව විඳලා ප්‍රේතාත්මික කෙනෙක්. ඒ නිසා මෙන්න මේ විදිහට ආදීනෝ මෙනෙහි කරත්ම උපාදාන සංසිඳව ගන්න බැරි කමක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ ධර්මානුකූල පැත්තෙන් අනිත් පැත්තෙන් අපි හම්බෙන්නේ සමහර උපාදාන කරන්නේ නැතුව ධර්මානුකූල නැති විදිහට උපාදානය මගේ බිරිඳ දරුවෝ ඕනෑම කෙනෙක් අත්හැරලා මං ස්වාධීනව ඉන්නවයි කියන ධර්මානුකූල නෙමෙයි හැබැයි. ඒක මොකක්ද? ඒක යථාභූත ඥාන දර්ශනය එකක්. ධර්මානුකූල කියන එක අපි අදහස් කරන්නේ පාන්දර යන බණහන අය විතරනේ අන්‍යගතතාවයක් තියෙනවා. හරි ලස්සන උපාදානය දුරු කරගත්තු අය ඉන්නවා. ඒක පැත්තක්. තව සමහර ඉන්නවා උපතින්ම එයාට හරි මොරොන් හිතක් තියෙන අපේ වචන කිව්වොත්. ඒක කියන්නේ නැහැ කියලා කියන්නේ. අනිත්‍යයේ හඳුන පිළිබඳව කිසි සංවේදීතාවයක් නැහැ. ඒ හින්දා සමහර වෙලාවට එයාට අත්දැකීම් ලැබිලා තියෙන ජීවිතේ කුඩා කාලේ අම්මා තාත්තයි ළමයි තනි කරලා පිටත් වෙලා ගියා. එක්ක තාත්තා අම්මයි ළමයි පිටත් කරලා තනි වුණා. එතකොට ඒ තනි වෙච්ච ජීවිතය තුළ අත්දැකීම් තුළ එයාගේ හිතේ මොරොන් භාවයක් ඇති වුණා. ඒ නිසා එයාට එයාගේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න සිද්ධ වුණේ කුඩා කාලේ ඉඳලා තනියම නම්. එයාට මේ හිත දියුණු වෙලා නෙවෙයි. හිතේ තියෙන දරදඬුකම හින්දාම දරුවෝ ගෑනුන්දරයි සහෝදරයෝ ඔක්කොම අතරලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳට නරකක් නෑ. ඉතා භයානකයි. ඉතා නරකයි. මොකද ද්වේෂය මුල් කරගත්ත එකක් ඒක. ඒක ද්වේෂය කියනවා. ඔව් ඒ සමහරවිට ඔහු කියනවනේ අර මේ මම එහෙමයි ඔක්කොම අත්හැරලා ඉන්නේ කියලා. එතකොට දැන් මව්පිය ආදරේ හරියට නොලැබුණාම සහෝදරයන්ගේ ආශ්‍රය උණුසුම නැති වුණාම ඇත්තට මෙයා සමාජයත් එක්ක ඉන්න නෙවෙයි කැමති වෙන්නේ. තනියෙන් ඉන්න හැබැයි සමාජයට වෛර කරනවා. වෛර කරන බව පේන්නේ මතු පිටින්. එහෙමයි ඉන්නේ උදකලා බව වගේ කරනවා වගේ. සමහර කෙනෙකුට කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මේ මිදමුකෝ අපි සමහර කෙනෙක් විවාහ වෙන්නේ නැහැ. අවිවාහක ඉන්න අය පිළිබඳව පොඩි පරිශීලනයක් කරලා තියෙනවා. හරි හොඳම ශිෂ්ට දහමට බර බෝධිසත්ව ගුණාංග නිරතුරුව දියුණු කරන මහා උතුම් පුදුකෙකුත් මේ අතර ඉන්නවා. මම දැකපු දුෂ්ටව කියන්නේ කතා දෙවතුන් නැති වුණා අතර. ඒ මොකද වෙලා තියෙන්නේ? ඔපුදුදින පලි ගන්නවා. Tamanට අහිමි වෙච්ච දේවල් තව කෙනෙකුට හිමි වෙනවා දැකලා සන්තෝෂ වෙන්න විදිහක් නැහැ. දැන් උදාහරණයක් නෑ දැන් විවාහ නැහැ ඉන්නවා කියමුකෝ. ඒ ගෙදරම විවාහ නොවේ. අක්කා කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. විවාහ වෙලා නැහැ. අර දෙන්නට සතුටින් විවාහ ජීවිතේ ගත කරන්න දෙන්නෙම නැහැ. මොකක් හරි අංශයක් අදිනවා. මොකද Tamanට නොලැබුණු දේ තව දෙනෙකුට ලැබෙනකොට ලොකු ද්වේෂයක් තියෙනවා. Taman අහිමි වෙලා. මේ මනෝවිද්‍යාත්මක අපක් කියන්නේ බොහෝවල් ජීවිතය අහිමි කරන නිතර ජීවිතයේ ද්වේෂය. ඕන මොහොතකින් කඳුළු වැටෙනවා. තනකින් කඳුළු කියන අහිමි වෙච්ච එකේ ද්වේෂය අයadu ගතිය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ ද්වේෂය පිට කරගන්න මොකක්ද? අන්තිම දෝමනස සහගතයි පටිසම්භූත කිව්වේ ඒකනේ. එහෙමයි. ඒක අනිත් කිව්වා දෝමනසේ කියන තැනම හැම වෙලාවෙම ඒක සමාන්තරවල පැහැදිලි. ඒක කියන්නේ ඔය කියලා හිතුවට අපිට අnder හැම වෙලාවෙම අපේ අනුකම්පාවක් හිතේ කම්පනයක් එක් භාවයක් ඇති වෙනවා කියන්නේ අපිට ඒකට දුක පැත්තට නැත්නම් දෝමනස්සේ පැත්තට අපි හිත යොමු වෙන්නේ පටිඝේ පැත්තට අපි හිත යොමු වෙන්නේ අනුකම්පා කළොත් ඔව් එතකොට ඒත් එක්ක සමදේ දැන් අපේ රාධහම්තුරු ගියේ රුධිර ධර්මදේශනාව රාත්‍රියේදී කිව්වා අඬන එක අඬන එක නෙවෙයි කිව්වා වැඩේනේ ඒක අන්ත දේශනාවක් කරා අඬන එකනත් එක්ක අඬන එක නෙවෙයි අඬන එකන සංසන්ද පුළුවන් මට්ටමේ ආධ්‍යාත්මික මට්ටමක් හදාගන්න එක තමයි කිව්වා වටිනාම දේ කාර්යය හරියට අපි හඳුන්නේ මේ
භාවනාව සම්බන්ධව අපි ගොඩක් වෙලාවට අහලා තියෙනවා හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා භාවනාවේදී මේ මෛත්‍රිය වඩනකොට උනත් ඔය වගේ දේවල් වඩනකොට හිතවන්තයා අහිතවන්තයා ටිකක් අත්හැරලා මධ්‍යස්ථ කුජලයකට මුලින් වඩන්න කියලා. මොකද ඒ අවශ්‍යතාවය ලෞකික මට්ටමේදී සාමාන්‍යයෙන් දැන් උදාහරණයකට දැන් අපි ඔය ඊළඟ සතියේ නිදාන පොත කතා කරමු. දැන් දියාලුව තමන් කැමති තැනට ජලය ගෙනයක් කිව්වා. යකඩ නවන්නෝ නැත්නම් හීවඩුව තමන් කැමති ආකාරයට මේ ලෝහය නවලා ඒ හීත අනවා කිව්වා. එතකොට ලපටිපදේ ඝන දේ කියන මේ දෙකක් ගැනම මේ කතා කරන්නේ. නෑ මේක හරි පහසු වැඩක් තරම. නමුත් යකඩයක් නවනවා කියන එක ඊට වඩා ටිකක් අමාරු වැඩක්. ඔය දෙකම මැද තියෙන එකක් තමයි දී නවනවා කියන එක. එතකොට කෙනෙකුට මෛත්‍රී වඩනකොට ද්වේෂයත් එක්ක හැප්පෙන එක හුඟක් අමාරු වැඩක්. ඒක හිතවන්තයා කෙරෙහි මුලින් වඩන කිව්වොත් ගැටෙනවා නේද? අටිතේට සම්පූර්ණ ප්‍රතිපක්ෂයනේ මෛත්‍රිය කියන එක. ඒතර අතනින් මෛත්‍රිය මදහත් බවින් හිතවත් බවින් තමාගේ අර්ථපරියාය වශයෙන් පටන් අරගෙන ප්‍රමාණිකූලව ඇවිල්ලා මගේ වෛරී සත්‍යයෝද අර මම කියපු ආර්ය මෛත්‍රී භාවනාව නම් එහෙම ලෞකික මෛත්‍රී භාවනාව නම් එහෙම දෙලී කරන ඒක අවසානයේ තමයි ගන්න ඕනේ. ඒක කාරණා ඒක තමයි මේ හිතවන්තයන් කෙරෙහි එකපාරට මොකද එතකොට එතන ඇලීම වැඩි වෙනවා. අතන ගැටීම වැඩි වෙනවා. එතකොට ওই දෙකම උපේක්ෂාවේ පිළිලන්න කියලා කියන්නේ ඇලීමකුත් ගැටීමකුත් නැති දන්න නොදන්න සකල සත්‍යෝම ඇතර මධ්‍යස්ථ මට්ටමට ඇතුළත්. ඒතර හිතවන්තකමකුත් නැහැ, හිතවන්තකමකුත් නැහැ. මෛත්‍රිය වඩන හුඟක් පහසුයි මධ්‍යම තත්ත්වයේ ඉඳගෙන පටන් ගත්තොත්. එහෙමයි. ඉතින් ඒ තත්ත්වය හරි වැදගත් හිමු. ඇතර වැදගත්. ඔව්. අපි නම් තව කාරණාවක් දැන් ඔය ධර්මයට බර කෙනාට ධර්මයට ලං වෙන්න උත්සාහ කරන කෙනාට දැන් අර පන්සල් ගියාට පින්කමක් කළාට එහෙම නැත්නම් දානයක් දුන්නාට ඊටත් එහා ගිහින් අපි දකිනවා ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වූ පිරිස්. ඒ තුළ යම් ටික කාලයක් යන පස්සේ අතහැරලා දාන ස්වභාවයන් මතුවෙනවා සහ වික්ෂිප්ත වූ මනසක් ඇති වෙලා ඇතැම් වෙලාවට කටයුතු කරන අවස්ථා අපි දකිනවා. මේ තුළ ඒ කියන්නේ ධර්මයේ වැරද්දක්ද මේ හෝ ඇය ධර්මයට යොමු ක්‍රමවේදය නැත්නම් මානසික බලවේගයෙන් නිසා සමහර විටක කෙනෙක් ධර්මයට නැඹුරු වීමට තමන් මුණ දුන්නු මානසික ව්‍යාකූලතාවය ඒතර මානසික ව්‍යාකූලත්වයේ සකස් කරගන්නට ධර්මයට බැසගත්තට ව්‍යාකූලත්වයේ සකස් වෙන බණ ඇහුන් නැත්තම් එයා ව්‍යාකූලත්වයේ තුලම පිහිටාගෙන විවිධ වූ ආමිෂ පින්කම් වේවා විවිධ වූ එයා ඉදිරි විදිහවත් පිට වේවා එයාට නැත්තම් හොඳම කෙනෙකුගේ උපදෙස් කරනා නම් එහෙම ලපටි බොළඳ කෙනෙකුගේ ප්‍රශ්නෙට සාසනික වශයෙන් විසඳුමක් ඇහුවම එයාට මෙන්න මේක කරන්න දැන් අපේ ශෝපාග්‍රයක් කියලා හොතින් හරියට මට උත්තර දී ගන්න මට බෑ මොකද මම මේ පිළිබඳව පරිචයක් නැහැ අරිතේ ඇතත් නැතත් කෙනෙක් ඔයා උගල මෙහෙම කරන්නකො ඔයා ගෙදර පහන කරන්නේ ඔයා ඔය දිගින් දිගටම කරන ඩම්පින් ගන්න අවස්ථාව ඔය මේක ආකාර බොළඳ මට්ටමේ පැවිද්දොත් ලබා දීපු අවස්ථාවල් අපෙන් අහනවා ස්වාමීනි ආම්බාසිකාවක් කියමුනේ මම මේක කළේ අද මම අමාරු වෙටනවා එතකොට ධර්මයට හරියට අර මානසික ව්‍යාකූලත්වයට අදාළ පිළියම දෙන්නේ නැතුව වටේ ගිහින් වෙනත් ආදේශක පිළියම් දෙන්න ගියාම මනස ව්‍යාකූලත්වයටපත් වෙලා එයා ධර්මයේ කියලා අධර්මයේ තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා එයා ධර්මයට නැඹුරු වෙන්නේ නැහැ සමහර වෙලාවට මාර්ගය හරියට කියලා දෙනවා දැන් කෙනෙකුට අහනවා ආව ගියට යන්නේ කොහොමද එතකොට කියනවා මෙහෙම යන්න ආවල් දෙනින් බහින්න දකුණු පැත්තට හැරෙන්න දකුණු පැත්තට ටිකක් දුර යනකොට ආයි වම් පැත්තට හැරෙන්න වම් පැත්තට ටිකක් දුර යනකොට කෙලින් පාර ඉස්සරහට හම්බ වෙනවා ඒකේ ගිහලා දකුණු අත පැත්තේ 6 වෙනි ගේ තමයි ඔය කියන ගේ කියලා හරියට පාර කියලා දුන්නා ලියාගත්තා ඉතින් පාර කියලා දුන්න එක නම් වැරද්ද නෙමෙයිනේ ගමන හරියට වැරද්දට නොගියේ නැත්තම් සලස්පට නොගියේ නැත්තම් එතකොට හුඟක් දෙනෙකුට ධර්මයේ හරියට කියලා දුන්නා මාර්ගය හරියට කියලා දුන්නත් එයා හිතුවක් අර විදිහට Taman ඕන කරන මාර්ගයේ ගමන් කරන ඔළුව අවුල් කරගන්න අය ඉන්නවා මේ භාවනාවේ හරියට සිද්ධ වෙනවා උතනදී තවත්වයක් තමයි දැන් එහෙම පාර හරියට මහගෙන යනවා ටික දුරක් යනකොට තව කෙනෙකුගෙන් සැකේ දුරු කරගන්නත් සමාන. ඔව්. එතකොට ඒ සැකෙන් යන එක හොඳ නැහැ. ඔව් සැකෙන් යන එක හොඳ නැහැ. අර එකින් හරියටම අහගන්න ඕන. හැබැයි මේ යන පාර හරියද කියලා නැත්නම් අහගන්න කරගත්තට සමාන්තර අදහස් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමු ඇත්තටම අපිට උනත් එහෙම මේ සමහර කාරණා දැන් අපි හිතමු ආර්යමයිති භාවනාව කියලා. මේක අහගෙන ඉතල තව අම්මා කෙනෙක් ගිහින් ආමුගෙන් අහනවා කැටවල ආමුදරෝ ආර්යමයිති භාවනාව කියලා එකක් කිව්වා මම නිකුත් මේවා කියන එක වැරදි කිව්වා. ඒතකොට එහල්කනේ ඔය කැටවලම පිස්සු. ඒතකොට කියනවා මොකද එහල්ව ආර්යමයිති භාවනාව කියලා දන්නේ නැහැ. දන්නේ නිසා ඒ අඳුරට එයා දන්නේ නැහැ සමහර වෙලාවට උපදේශික දන්නේ නැහැ භාග වෙලාවට ආර්යමයිති භාවනාව කියන එකක් කියනවා කියලා. එතන එයාට දැනෙන්නේ එයා ඒ භාවනාව කරනවා. දැන්
අපි හරියට අගය කළ යුතු දේශනා කොටස තමයි අපේ රාජහම්පුරගේ ධර්ම දේශනාව. උන්වහන්සේ ගිය සතියේ කරන්නේ කරුණා භාවනාව කියලා එකක්. එහෙමයි සර්. කරුණා භාවනාව කියන්නේ මොකක්ද? ඒකට මහා කරුණාව ඇරෙන්න මිනිස්සු සාමාන්‍ය මට්ටමේ කරුණා භාවනාව හදාගන්න කොහොමද? පරදුක්ඛේ හැදෙන කම්පනදීති කරුණා කියන්නේ අපි කියන්නේ. මගේ හිතේ ඇති වෙන කම්පණය ගැන මම කරුණාවන්ත වෙන්න බෑ. මම කම්පණයෙන් ජීවත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මමනේ විනාශ වෙනකොට ඉතින් අපි අනුන්ගේ දුකටපත් වෙන පිළිහිද වෙන්නේ යනවා. ඒක නෙවෙයි කරුණාව. මම මට ඉස්සර කරුණා භාවනාව කරගන්න. ඒ නිසාම උන්වහන්සේගේ නිවසා සිටිය මෛත්‍රියසේ අපිට අපි කෙරෙහි කරුණාව භාවනාව අපේ සොරන්නේ කොහොමද කියන එක. උන්වහන්සේ බොහොම මේ ආකාර කාරණාව පිළිබඳව බොහොම ගෞරවනීය ආකාරයෙන් අනුශාසනා කරා. පැහැදිලිව. හොඳ අනුශාසනාවක් කළා. මේක අගය කළ යුතුයි කියන එක එවලම හිතාගත්තා ඒ දේශනාවසිට. ඒවයි සර්. මේ අද රාත්‍රියේදී ඔබට මුදිතා භාවනාව සම්බන්ධව තවත් කරනවා. මේ සතර ප්‍රශ්න විහරණයන් පිළිබඳව කෙරෙනා වූ විවරණයක් ලෙසින් ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒක එකම දැකීම වහන්සේකෝ දැනීම සාමාන්‍යයක් අහලා දැන ගැනීම සහ මෙහාට කියලා අත්දැකීමක් බවට පරිවර්තනය කර ගැනීම වටිනාකමත් වහන්සේ කිව්වා. පරිදි ඉස්සර කිව්වද රෝගිය දෙසකට යන්න පාර අහගන්නවා කෙනෙක් කියනවා. එතකොට ඒ අහගන්න එක්කලාට කියා දුන්න එක්කලාගේ ලැබෙන දැනීමක් නේ. ඒතකොට දැනීම තුළ ඒ ගමන යනකොට එයාට අර දැනගත්තු දේවල් අත්දකින්න ලැබෙනවා. එහෙමයි. දැනගත්තු දේවල් අත්දකින්න ලැබෙනවා. ඒ පාරේ ගියේ නැත්තම් ඒක දැනීමක් විතරනේ. මෙතන වෙලා තියෙන්නේම දැන් පොටිලා හම්බුරන්ට බුදුහාමුදුරුවෝ ඉස්පොටිලා කියලා. ඇයි ඒව ත්‍රිපිටකයේම දැනුගත්තමක් තියෙන වණපොත් කරලා භාෂණය කරන්න පුළුවන් මට ඉස්පොටිලා කියන්නේ. ඔබ ළඟ දැනුම තියෙනවා ඔබ ළඟ දැකීම නැහැ. ඔබ අත්දකලා එන්න ආපහු. ඒ වගේ කොච්චරවත් ශ්‍රාවකයන් වහන්සේලා බවට ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා බවට පුතත්ජන ශ්‍රාවකව පත් වෙලා තියෙනවා. දැනීම උපරිමයි. දැකීම බිඳුවයි. ඒ කියන්නේ දැකීම බිඳුවට බහලා තියෙන්නේ මේක ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ. ඒ කියන්නේ භාවනාවෙන් තුලින් මේ දේ කරන්න ඕනේ. ඒක එහෙමමයි. ධර්මදේශනා කරන දේශකයන් වහන්සේලාවක් මෙහෙම එකක් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට විශ්මය දැනගන්න දෙයක් ඇති වෙන්න විදියක් නැහැ. මොකද ඒක එයා දැනගන්න ඕන. මෙයා දැනීමෙන් බණ කියන්න පුළුවන්. මට දැකීම නැහැ. එහෙමයි. දැකීම තමයි වැදගත් වෙන්නේ අතන ධර්මයේ. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට දැකීම ඇති කරගන්න පටන් ගන්නවන කොහොමද අපි නම් අත්දැකීම ලබා ගන්න. ඒ කියන්නේ සඳහා භාවනාව අපි සිදු කරන්නට ඕන. ප්‍රායෝගික ජීවිතය තුළ එදිනෙදා Tamanට මොන දෙන්න තියෙන දේවල් පිළිබඳව හොඳ අනුපස්සනාවක් ඇති කරගන්න. හොඳ විදර්ශනාවක් ඇති කරගන්න. ඒ කියන්නේ වහන්සේ කියන විදිහට මට හැඟෙන්නේ ඒක වහන්සේ නිවැරදි කරන්න. භාවනාව කියලා අපි මේ පළක් බැඳගෙන එක්තැන් වෙලා ඉන්නවාට වඩා අපි ඕනෑම දෙයක් පිළිබඳව සීනුවණින් විමසා බැලීම භාවනාවක් කියලා. ඔව් දැන් අපි හිතමු දෙපැයක කාලයක් මේ ආසනෙ මම වාඩි වෙලා ඉන්නවා. දැන් මට දැකීමක් එනවා. මොකද මම වැඩ ඉන්න ආසනේ සුවපහසු ආසනේ. දැන් මම බොහෝ වෙලාවක් එක දිගට ඉන්නකොට මේ වාඩිලා තියෙන ආසනේ භෞතික ද්‍රව්‍යයෙන් හටගත් එකක්. ඒ භෞතික ද්‍රව්‍යයන්ගේ එකිනෙක ඝර්ෂණ වීම සිද්ධ වෙනවා. ඒකතර මේ දෙක එකිනෙකට ඝර්ෂණය වෙනකොට රත් වීමක් එනවා. එතකොට දැන් මම වාඩි වෙලා හිටපු ආසනේ රත් වෙන්න පටන් ගන්නවා. එතකොට මට දැනෙනවා සුව දුන්නු දේ දැන් දුක දෙනව නේද කියලා. එහෙමනම් මම මේකේ ඉරියව්ව වෙනස් කිරීම අවශ්‍යයි. එතකොට දුක්ඛතා විපරිණාම දුක්ඛතා මේක තමයි සංකාර දුක්ඛතාව. ඔන්න ඔය තුන් ආකාරයෙන් දුක අත්දකින්න පුළුවන් නම් ජීවිතේ ආන්‍යා අර ප්‍රායෝගික ජීවිතේ ධර්ම දැකගත්ත කෙනෙක්. ඒකම භාවනාවක් කියන්නේ. එහෙමයි. ඒ නිසා Taman කරන්නේ යම් කටයුත්තක්ද මොකද්ද කියන නෙමෙයි එය විමසා බලන්නට තියෙන හැකියාව තුළින් භාවනා ඇති කරගන්න පුළුවන්. ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න අධ්‍යක්ෂණය කරගන්න. උදාහරණයකට තවත් පාස් වෙන්න කියමු. මේකෙන් අදහස් කරන්නේ වාඩිලා භාවනා කරන්න එපා කියන එක නෙමෙයි. හොඳයි භාවනාව වාඩිලා කරනවා කියමු. මොනම අරමුණක්වත් හිතට ආවේ නැහැ කියලා හිතමු. පැය භාගයක් ඉන්නවා පැයක් ඉන්නවා මොකද අරමුණක් හරියට පිළිතලා විදර්ශනාවක් ධානය මොකුත් වැඩුන්නේ නැහැ. නමුත් ඔබට ඉඳගත්ත ආසනේ වත් වීලා දෙනෝනේ ඕන කියලා. එහෙමයි. වාඩිලා රකින්න. එහෙමයි. ඔබට මොකුත් බඳුන්නේ නැත්තම් මට මොකුත් දියුණුවක් ලැබුණේ නැහැ කියලා හිතන්න එපා. ඔබ ආසනේ නැගිටින්න ඉස්සෙල්ලා හිතන්න දැන් මගේ කකුල් දෙකත් වේදනාවයි. දැන් මගේ එක ඉරියව් විතර කොන්දත් වේදනාවයි. එතකොට මගේ ඇඟත් දැන් රත් වෙලා. ඔය ටික හිතුවත් ඔකත් භාවනාවක්. එහෙමයි. අපි හිතන්නේ ඇහැ වහගෙන වම් අතට දකුණු අතට තියාගෙන කර්මණකට හිත ගැනීම පමණයි භාවනාව. ජීවිතේ ඒ ප්‍රායෝගික පැත්ත භාවනාව නෙවෙයි කියලා. එහෙමයි. බුද්ධ කාලේ කවටහන් ලබාගෙන වනාන්තරගත වෙච්ච විශ්වාසන්තර කොච්චර අල්පද? ජීයෝ වනාන්තරගත උනේ ඊයන්ට වන තුලමයි භාවනාව. වන අපි ක්‍රියාත්මක කරන දෙකින් සම්බන්ධ වෙනකොට අභිධර්මයට අවබෝධ වුණා භාවනාව වැඩුණා.
භාවනාවෙන් තොරව අපි ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් අත්දැකීම් තුළ භාවනාව තියෙනවා, භාවනාව තුළ අභිධර්මය තියෙනවා. ඔය ඕක හරියට ත්‍රිපිටකය වගේ. එකකට එක සම්බන්ධයි, ත්‍රිකෝණයක් වගේ. ඕක ජීවිතේට සම්බන්ධ කරලා කිසිසේත් අමාරු විභාගය අවසන් කරන්නේ. සමහර භාවනාවට වාඩි වෙන අය සමහර කියනවා හරිම අපහසුව දැනෙන්නේ කියන කාරණේ සමහර විතරගෙන ඉන්නවා. ඒ භාවනාවට ඒක තමයි සුව පහසුම ඉරියව්ව කියලා. ඉතින් අපහසු වෙනවටම තමයි දුක්ඛ අවබෝධයට තොර ඇරෙන්නේ. ඒවයි. මේ දේවල් අපි ඇත්තටම බෞද්ධයෝ විදිහට අපි ලැජ්ජා වෙන්න ඕන එක පැත්තකින් අපි ගැන. මොකද අපි ක්‍රියාත්මක කරලා නැති කමනේ මේ තියෙන්නේ. ඒ නිසාම තමයි අපි පීඩාවටපත් වෙන්නේ. පීඩාවක් ඇති වුණ තැන ඒ පිළිබඳ අවබෝධයක් නොලැබුණ තැන අපේ ජීවිතයෙන් අපි විවිධාකාරයෙන් පරිගණනට උත්සාහ කරන්නේ. ඉතින් මේ තත්වයෙන් ඔබව මුදවන්නට මේ දේශනාව ධර්ම සාකච්ඡාව විවහල් වේවි. මා විශ්වාස කරන නිසාම තමයි බොහෝ දෙනෙක් බණ අහන්න දැන් යොමු වෙලා තිබෙන්නේ. මේ ලැබුණු ස්පාසුවේ කොරෝනා සංගතය ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන අතරතුර අපි දකිනවා ලෝකේ විවිධ අය ඒ සඳහා යොමු වෙන අවස්ථාව මම පහුගිය දවස්වල දැක්ක අපේ අන්තරනේ ඇමරිකානු බට පුහුණුවක්. ඒ බට පුහුණුවේ විශේෂ කාර්යබලකායකට අයත් බට පුහුණුවක්. ඉතින් මේ මූලික ජර්මනි මූලික පුහුණුව තමයි ආධ්‍යාත්මික සුවය ලබා දෙන භාවනාව. ඒ තුල තරන්න දැන් එහි අනුවර්තනය මා කියුවා. එහි තිබෙනවා මේ ඕනෑම දෙයක ඕනෑම පීඩාවක දරා ගැනීමේ ශක්තිය අපි කලින්ම හඳුනාගත්තා. ඒ සඳහා තිබෙන හොඳම ක්‍රමවේදය තමයි භාවනාව, බෞද්ධ භාවනාව. ඒ ක්‍රමවේදයට යොමු වූ විට අපිට දරා ගන්න නොහැකි දෙයක් නැහැ කියන එක. මේ පැත්තෙන් අපිට වැඩි බටහිර මිනිසුන් මේ සඳහා මේ ක්‍රියාත්මක භාවය ධර්මයේ ඔස්සේ වඩන අවස්ථාව අපි පේනවා. ඉතින් මේක අපේ ජන සමාජයට නුහුරු වීම හරි පුදුමයක් අපේ හන්දර. ඒ නිසා මම හිතන්නේ අපි දැන්වත් ඒ සඳහා යොමු වෙන්නේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඇත්තටම මානසික සමබරතාවය උදෙසා ඊටාම වැදගත් භාවනාව. හැම වෙලාවෙම අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විට මානසික අසමතුලිතතාවයක තමයි අපේ හිත පවතින්නේ. එක්කෝ සුඛේ අන්තයට යනවා, එක්කෝ දුකේ අන්තයට යනවා. දුකේ අන්තයට ගියාම ජීවිතේ පාවෙ. සැපේ අන්තයට ගියාම ජීවිතේ පාවෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අර කිව්වාගේ බටහිර ලෝකයේ මිනිස්සු අද කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ධන සම්පත් තියෙන මිනිස්සු ඒ කිසි දෙයක සාරයක් හරයක් නැහැ කියලා සුමේධ තාපසයා වගේ අපේ බෝධිසත්වයන් වහන්සේ වගේ අද මහමගට නික්මිලා සත්‍ය සොයයන් සනසිත සොයයන් භාවනාවට බොහෝ දෙනෙක් අවතීර්ණ වෙලා තියෙනවා. ඒ අය භාවනා විඳගෙන හැබැයි අත්දැකීම ලබා දීම සඳහා යමෙක් හොඳ මාර්ගෝපදේශකත්ව සලසනවා නම් එතන අතාරින්නේ නැහැ කවදාවත්. එතන අතහැරින්නේ නැතුව අර ධම්ම සොන්න කියන තත්ත්වයට එනවා. ධර්මයේ තදින් ඇලෙනවා. භාවනාවට තදින් ඇලෙනවා. ඒ සමහර කෙනෙක් භාවනා කරන්නට විතරක් නෙමෙයි බණක් අහන්න වාඩි වුණත් එයා භාවනා ඉරියව්වට වැටෙනවා. එයා දානෙ දීලා අවසන් වෙනව නේද? දානෙ දීලිවට අරයා මේ ලෞකික සැප සම්පත් පිළිබඳ දේශනාව අහන්නේ. එයා අර සියල්ලේ අනිත්‍යතාවය මෙහි කරන විදර්ශනාවට වැටෙනවා. ඒ තරමටම අධ්‍යාත්මය සමතුලිත කර ගැනීම සඳහා භාවනා අදින් ඉඳ ගන්න කෙනෙකුට එයා හිතනවා මම ප්‍රශ්න ඉවර වුණාම භාවනා කරනවා. නෑ දුක අදින්ම දැනෙක් තියෙන වෙලාවට තමයි මනස සමතුලිත කරගන්න භාවනාව සොයා යයි. එතනමයි ඔබට ඉස්සෙල්ලා ලෞකික මෛත්‍රිය අධිෂ්ඨාන කරගන්න. මම අද දුකටපත් වෙලා ඉන්නේ මානසික. අර මුලින්ම ප්‍රශ්න ඉදිරියට දුවා. ලෝකේ හැමදේම බහුතරයක් වශයෙන් ඉන්නේ අතම දුකටපත් වෙලා. බාහිරවලින් අපිට පෙනුන නැතුණාට සැපසම්පත් තියෙනවා, ඥානවාන තියෙනවා, දේවල් දරුවල් තියෙනවා, බලය තියෙනවා. ඒ හැමෝම ඉන්නේ අම්මිදි මානසික ආසාවකින්. හැමෝම ඉන්නේ මානසික දුකකින්. කිසි කෙනෙක් Taman දුකින් ඉන්න බව ලෝකෙට අංගවන්න කැමති නැහැ. දැන් නිකන් කඩාවට කිව්වොත් මාට කොච්චර ප්‍රශ්න තිබ්බත් මං hina වෙලා ඉන්නවා කියලා. ඒකෝට hinaව කෘතිම එකක් නෙවෙයි. හිතේ ඇත්ත මොකද්ද? දුකින් හිත පීඩාවටපත් වෙනවා. ඒන් හිමායත භාවනා මාර්ගය හැදෙට ක්‍රියාත්මක කරලා පෙන්වනවා. ප්‍රත්‍යක්‍රියාත්මක කරන මාර්ගෝපදේශකත්වයේ තුර ටිකෙන් ටික හොසන සීල දුන්නොත් ඒ දුකින් අත්මිදීමේ හිත සමතුලිත කරගැනීම හැකියාව සදා භාවනාව අත්‍යවශ්‍යයි. අපේ මිනිස්සු හිත සමතුලිත කරගන්නට, ගත සමතුලිත කරගන්නත් භාවනාව නෙවෙයි භාවිතා කරන්නේ. ප්‍රීමියත වලට භාවිත කරනවා. එතකොට කායත් අසතුලිතයි හිත විතරක් නෙවෙයි. එතකොට හිතට සමතුලිත වෙනවා කියලා හිතුවට බාහිර ලෝකෙ මොහොතකට සිහින ලෝකයකට පියමන් කරමින් මාතුන් ලෝකයට ජීවිත වල පස්ස වැඩි දියුණු කරගන්නවා. ඒ බඳු ආයතන තමයි ධර්මය වල කරන්නේ. එහෙමයි. ඒ නිසා තමයි බණනන් නිබරුයි මුනිවරයන්ගේ කියන්නේ මේවා මේ නිකන් කටට කියපු දේවල් නෙමෙයි අත්දැකීම ප්‍රත්‍යක්ෂ භාවයේ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක්තිය දේශනා කරපු පාඩමේ. ඒ නිසා ඒ ධම්ම වැකි ධර්මය
අපිට අහන්නට ලැබුණේ අපේ ජීවිතය හැදගස්වා ගන්න. ඒ ක්‍රියාත්මක කිරීමට හොඳම අවස්ථාවක් අද දේශනාව තුළ ධර්ම සාකච්ඡාව තුළ ඉස්මතු කරමින් අපේ හඳුනනහසේ පේනවා අවසාන වශයෙන් විමසලා බැලුවෙත් එහෙමයි සමහර කෙනා දුකටපත් වෙලා ඉන්නේ නැහැ, තදින් දුකටපත් වෙලා මොනවත්ම කරන්න හොඳ නැහැ කියලා. දැන් අපේ හඳුරු කියනවා නේද ඒතර තමයි වෙනසට ආරම්භම තියෙන්නේ කියලා. ඉතින් මේ දෙයට ඔබගේ හිත යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ හඳුරන්නේ අවසාන විනාඩි කිහිපයට පොණේ අනුමෝදනා වෙතට යොමු වෙන අද වැඩසටහන නිමවටපත් කරන්න බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සසර රැඳුණු අම්බලමක සිට ඔබ විසින් සසර සැරිසරනතුරු ඔලොප්පුවෙහි ගෙන හැකි ද්‍රව්‍ය තැන්පත් කර ගැනීම තමයි ශාසනයෙහි පින්කම් සිදු කර ගැනීම හැටියට හඳුන්වන්නේ. නමුත් ඒ සංසාර චාරිකාවට පමණක් නෙමෙයි සංසාර චාරිකාවේ නිමාවටත් උපකාරවත් වෙන කොටසක්. අද දවසේ පින්නටි ඔබ සුපුරුදු ලෙස මේ වසංගතයෙන් ලොව ඇලලී යන වෙලාවක මේ පූජා භූමියට සිව්පසේම අඩුවක් නොමෝඩු සඳහා අවශ්‍ය අවකාශ, ආධාර, උපකාර, සහයෝගය, ආශිර්වාදය හැම අතිම පිරිනමක් තිබෙනවා. අද දවසේ මේ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට හැම දිනකටම මේ පුණ්‍යානුමෝදනාට එක්වෙන්න ආරාධනා කරමින් නාමාවලියෙහි අගත නියමිත පින්නතුල්ලාට පුණ්‍යානුමෝදනා කරන ඔබ සමගම අද කුමුදුනි විජේතුංග පින්වත් මහත්මිය රෝග සේවන කිරිබත්ගොඩ කැලණිය සිට ප්‍රවිසි 5000ක් සෑමලු නිර්මාණය වෙන පිරිනමල නොවැම්බර් මාස 3 වෙනි දින 23 වෙනි ජන්මදිනයේ යෙදී තිබුණු යමාශී රත්නායක පින්වත් දිනේට ආශිර්වාද කරන්නට ආරාධනා කළා. 98 වෙනි මේ පසුවන නන්දා රත්නායක පින්වත් මෑණියන්ට ආශිර්වාද කරන්නට ප්‍රාර්ථනා කළා. සියක් වසරකට ආසන්න වේගී දිවියට ඒ වගේම ජස්ලින් වීරරත්න මහත්මිය තිලකරත්න මාවතරත්ම සිට රුපියල් 40000ක බරපණක් පිළිගන්වමින් 1960 දෙවනි මාස 29 වෙනි දින මියගිය වීරරත්න ගෝමිසප්පු හමිසියාට පිපමනවන්නට ඒ වගේම 2003 වෙනි මාස 7 වෙනි දින හදිසිය අනුතරකින් අභාවිත පතා ජිත් නිසාන්ත සොයුරාට පිපමනවන්නට සුජීවත් දරුණු පුරාන් සිළු දනාක් නිදුක් නිරෝගී සුවය අපේක්ෂා කරන ගම්පහසිට රුපියල් 25000ක බරපණක් පූජා කරමින් මේ පොද බිමේ දානමාන ආදී සියලු පින් කටයුතු වලින් ශක්තිය ලබා දී යස්ලින් නෝනා පින්වත් මෑණියන් අභාවයට පත් වෙලා අවසර 6ක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නට ආරාධනා කළා. ඒ වගේම වඩුමුන්නේ ගෙදර නගරගමේ සිට ශාන්ත නිමල් පින්වත් මහත්මයා රුපියල් 30000ක් යොමු කරමින් මේකේ දෙමෝපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ආරාධනා කළා. ඒ වගේම එස්.ඒ. ප්‍රේමාවතී පින්වත් මහත්මිය අංක 489 ගෝණ හේන කඩවතට රුපියල් 30000ක් දානමාන ආදී සියලු පින් කටයුතු වලින් යොදවා තිබෙනවා. සරමොන් දහනායක පියාට දේවරත්න දිනගේ පුතාට ඥාන මොදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේ යහ ප්‍රාර්ථනා එලෙසීම සිද්ධ කරගන්නට මේ මහා පුණ්‍ය ශක්තිය මහෝපකාරයක් වේවා. පින්නටි ඔබට සසර සරණාතුරු පොළොගුවේ හිරදෙන නිදානේ ලැබෙන පින් බලයක් වේවා. නිවනින් නිවෙන්නට පාරමිතාවක්ම වේවා. සහදේ අනන්ත ඥාති පිරිසට සැනසුම වේවා. සුජීවත් ඔබට ජීවිත මඟට රැකවරණය අභිවෘද්ධියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිළිගයි. සාදු සාදු සාදු. ඒ පුණ්‍යානුමෝදනා පූර්වක චේතනාවෙන් යුතු ආශිර්වාදය සුකට ඔබගේ ජීවිතයේ සැනසුම උදෙසා මේ චේතනාවෙන් යුතු ආශිර්වාදය සුකට ඔබගේ ජීවිතයේ සැනසුම උදෙසා මේ ධර්මයේ ලංකරපු අපේ නායක හඳුරන වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් අපි ප්‍රාර්ථනා කරමු. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමග මේ පාමුලෙන් සමුගන්න මොහොතේ මේ විහාරස්ථානයේ දුරකථනක බවට සිහිපත් කරනවා. මේ දුරකථනක ඔබ ලියාගෙන ඊට ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න පුළුවන් ඔබට 07114 222 844 07114 222 844 දුරකථන අංකයේ කාර්යාල අංකයේ 033 22 24 384 දුරකථන අංකයේ විවෘතව තිබෙනවා. ඒ වගේම මූල්‍යමය වශයෙන් දායක වන පින්තුන්ට අපි ආරාධනා කරනවා සම්පත් බැංකුවේ අක්කල ශාඛාව විතර වෙන අපේ නායක හඳුනන වහන්සේගේ නම සඳහා ඔබට මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන්. 6යි 857යි 496යි 109 6යි 857යි 496යි 109 106යි 857යි 400යි ඒ සඳහා විවෘතව තිබෙනවා. එහෙමනම් අද මෙතෙන් පාමුලෙන් අපි සමුගන්න මොහොතේ සිහිපත් කරන්නට ඕන ලැබෙන මාර්තු 8 වෙනිදා මැදින්පුර පසළොස්වක පොහොය දිනේ ශ්වේත පූජා වැඩසටහන මෙවර අපි පවත්වන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයේ. එහිදී විශේෂ පින්කම් රාශියක් සිදු පිටොබට පිළිබඳ සිහිපත් කරනවා. ඒ සඳහා ඔබගේ පැමිණීම දායකත්වයේ සිල් සමාදන් වීම ඇතුළේ පින්කම් වලට ලබා දෙන ලෙස බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ මේ පින්කම වෙනුවෙන් වැඩම කරන ධර්මානුශාසනා පැවැත්වීම උදෙසා ඒ වගේම කූරගල අභිනව මහා සෑයට මුල් කර තිබීම